හරි අපි නතර කරේ උදේ 21 වෙනි ගානේ 22 වෙනි ගාන ගන්න බා අභ්‍යාසංක 22 ළමයිනේ චිස් එක අද නේද එලා හරි එතකොට අපි 22 වෙනි එකේ ජනසටහන් තමයි අහලා තියෙන්නේ ජනසටහන් අහලා තියෙන්නේ බලන්න කොහමද එන්නේ කියන්නේ මුලින්ම කියනවා ප්‍රකාශ කළ ප්‍රාග්ධනයේ සාමාන්‍ය කොටස් 40000යි ලක්ෂ 8යි 40000යි ලක්ෂ 8යි කියන්නේ එතන රුපියල් 20 ගානේ තමයි ප්‍රතිස්ථාප තියෙන්නේ කොටස ප්‍රතිස්ථාප 20යි පොදු සංතේ 1,80,000ක් තියලා තියෙනවා ලාභ ශේෂ 70000යි මෙම සමාගම දැනට නිකුත් කර ඇති සාමාන්‍ය කොටස් 4ක් සඳහාම එක් කොටස බැගින් ප්‍රසාද නිකුතුවක් සිදු කරාලු මේදී කොටසක ප්‍රතිස්ථාප රුපියල් 20ක් බව තීරණය කරා මේ සඳහා පොදු සංචිතද යොදාගත යුතුය පොදු සංචිතද යොදාගත යුතුය කියපුවාම දැන් පොදු සංචිතේ ඔක්කොම ගන්න යන්න එපා මේකේ අපි බලමු කීයක් තියෙනවද කියලා ලාභ කියන මේ මුලින් අරන් කියන්නේ අපි සංචිතන යොදාගන්නේ ප්‍රසාද නිකුතුව සඳහා නේද ලාභ කියන මෙන් අරන් ඊටු ටික මදි හරිය පොදු සංචිතෙන් ගමු හරි ප්‍රසාද නිකුතුව කිනුම් ගත කිරීම සඳහා ජන සටහන් දැන් බලන්න එතන ප්‍රසාද නිකුතුවේ මෙතන අගය කීයක් වෙනවද කියලා සාමාන්‍ය කොටස් 40000ක් තියෙනවා සාමාන්‍ය කොටස් 40000ක් තියෙනවා මේවා සමාගම දැන්ට නිකුත් කර ඇති සෑම සාමාන්‍ය කොටස් 4ක් සඳහාම එක් කොටස බැගින් ඔබයි ප්‍රසාද වශයෙන් නිකුත් කරන කොටස් ගන්න අපි හොයාගන්න ප්‍රසාද වශයෙන් නිකුත් කරන කොටස් ගන්න හොයාගන්නේ 40000ට 4ට පංගුවක් 4ට එකක් නේ එතකොට කොටස් 10000යි ප්‍රසාද වශයෙන් නිකුත් කරන කොටස් ගන්න 10000 රුපියල් කීයේ ගානේද රුපියල් 20ක ප්‍රතිස්ථාපකට එහෙනම් ලක්ෂ දෙකක් නේ 1 2 3 4 5 රුපියල් ලක්ෂ දෙකයි ප්‍රසාද නිකුතුවේ වටිනාකම ප්‍රසාද නිකුතුවේ වටිනාකම රුපියල් ලක්ෂ දෙකක් කියලා ගන්න පැහැදිලි නේද හරි සාමාන්‍ය කොටස් තියෙන 40000යි වරහාගස් තියෙන සාමාන්‍ය කොටස් 40000ක් කියන 4ට එක අනුපාතයට ප්‍රසාද නිකුතුවක් කරන කොටසට ප්‍රතිස්ථාප 20යි හරි ලක්ෂ දෙක ප්‍රතිස්ථාප තමයි මෙතනින් එන්නේ ලක්ෂ දෙක වටිනාවක් එන්නේ දැන් මේක කියනවා මේ සදා පොදු සංචිතද යොදාගත යුතුයි කියලා මේ පොදු සංචිත අවවසෙන් තමයි යොදා ගන්න වෙන්නේ ලාභ කිරීමෙන් තමයි මුලින් ගන්න වෙන්නේ එතන පළවෙනි දවස් සරල ලියමු ලාභ හර කීයක් වෙනවද කොහොමද 70000ක් තියෙනවා මදි හරියට පොදු සංචිතෙන් ගන්න පොදු සංචිත හර ලක්ෂ දෙකක් කට හරියට සංචිතේ ගන්න ඕනේ 70000ක් ලාභ තියෙන ටික ගත්තා. තව 1.30ක් මදි හරිය ගන්න. 1.30ක් මදි හරිය පොදු සංචිතෙන් ගන්න. පහළද බැලක් කරන්නේ ප්‍රසාද නිකුතු ගිණුම. ලක්ෂ දෙකයි. ප්‍රසාද නිකුතු බැල ලක්ෂ දෙකයි. හරි. ඔච්චරයි. ඔන්න පරිම ජන සරල යන්නේ එහෙනම් ලාභ හර 70000යි ඒක ලාභ හර 70000 කියලා ගත්තේ ලාභ ප්‍රකාශ තියෙන්නේ මේ ගන්න. මේක දීලා තියෙන 70000ක් උපරිමනේ. ඒ 70000ම අපි ගන්නවා. ඒ 70000ම ගන්නවා. හරිද? මදි වෙනකොට ඊට ටික පොදු සංචිතෙන් ගන්න. මේ සදා පොදු සංචිතද යොදාගත යුතුයි කියන්නේ ඒක. ලාභ අරන් මදි වෙනකොට පොදු සංචිතේ ගන්නවා. ඒකේ 1.30ක් ගන්න. ලක්ෂ දෙකට හරියන විදිහ. ඒක අපි සලක්ෂණේ සාමාන්‍ය කොටස් කොච්චරද 10000ක් නේ. සාමාන්‍ය කොටස් 10000ක් ප්‍රසාද වශයෙන් නිකුත් කිරීම. සාමාන්‍ය කොටස් 10000ක් ප්‍රසාද වශයෙන් නිකුත් කිරීම. හරි. දෙවෙනි එක ප්‍රසාද නිකුතු හර
ප්‍රකාශිත කොටස් ප්‍රාග්ධන බැල. ප්‍රකාශිත කොටස් ප්‍රාග්ධන බැල. ලක්ෂ දෙකවන්නේ ලක්ෂ දෙකයි. ප්‍රසාද නිකුතු ගෙන මහර ලක්ෂ දෙකයි. ප්‍රසාද නිකුතු ගෙන මහර ලක්ෂ දෙකයි. ප්‍රකාශිත ප්‍රාග්ධන බැල ලක්ෂ දෙකයි. ප්‍රසාද නිකුතු ගෙන මහර ලක්ෂ දෙකයි. ප්‍රකාශිත කොටස් ප්‍රාග්ධන බැල ලක්ෂ දෙකයි. ප්‍රසාද නිකුතු හර ප්‍රකාශිත කොටස් ප්‍රාග්ධන බැල ලක්ෂ දෙකයි. මොකක්ද සලක්ෂය? ප්‍රසාද නිකුතුව ප්‍රාග්ධනිත කිරීම. ප්‍රසාද නිකුතුව ප්‍රාග්ධනිත කිරීම. සලක්ෂය මෙතන ලියන්න. සලක්ෂය මෙතන ලියන්න. හරි. එච්චරයි අපෙන් අහලා තියෙන්නේ. ප්‍රසාද නිකුතුව ගිණුම් ගත කිරීම සඳහා අවශ්‍ය ජනන සටහන් දක්වන්න කියන එක. 22 වෙනි අභ්‍යාසය. එතරම් ඊළඟ 23 වෙනි ප්‍රශ්නේ ගන්න. ප්‍රශ්නාංක 23 කරන ලද සාකච්ඡාව ආශ්‍රයෙන් පහත වගුව සම්පූර්ණ කරන්න. කරන ලද සාකච්ඡා ආශ්‍රයෙන් පහත වගුව සම්පූර්ණ කරන්න. හිමිකන් නිකුතුව හා සංචිත ප්‍රාර්ථනිත කිරීම අතර අසමානතා. මේක පුරවා ගන්න උනත් පුළුවන් නේ. මුලින්ම කියනකො මුදල් ප්‍රවාහය. හිමිකන් නිකුතුවේදී මුදල් ප්‍රවාහය වැඩි වෙයි. ඒ කියන්නේ දැන් හිමිකන් නිකුතුවේදී සල්ලි අරන් දැන්ට සිද්ධ කොටස් කරුවන්ට අලුතෙන් කොටස් විකිණීමක් කරන්නේ නේද? ඒ නිසා මුදල් වැඩි වෙනවා. මුදල් ප්‍රවාහය හිමිකන් නිකුතුවේදී වැඩි වෙයි කියලා ගන්න. හිමිකන් නිකුතුවේදී මුදල් ප්‍රවාහය වැඩි වෙයි. සංචිත ප්‍රාර්ථනිත කරන කියන්නේ මේක ප්‍රසාද නිකුතුව. ඒකදී මුදල් ප්‍රවාහය වෙනසක් නොවේ. ඊට පස්සේ උත්තර දෙන්න පුළුවන් ප්‍රශ්නයක් මේක. හරි? සංචිත ප්‍රාර්ථනිත කරන්නේද මුදල් ප්‍රවාහය මොකද වෙන්නේ වෙනස් නොවේ. හිමිකන් නිකුතුව පැත්තේ ආය අහනවා මුළු හිමිකම. හරි? ඒතර මුළු හිමිකම ගත්තාම මුළු හිමිකම හිමිකන් නිකුතුවේදී වැඩි වෙන්නේ. මුළු හිමිකම 23 වෙනි ප්‍රශ්නේ මුළු හිමිකම හිමිකන් නිකුතුව වැඩි වෙයි. හිමිකන් නිකුතුව මුළු හිමිකම වැඩි වෙන්නේ. දැන් මුදල් දැන් හිමිකන් නිකුතුව අපි ජන සරණ දෙකක් කතා කරේ. මුදල් හර හිමිකන් නිකුතුව ගිණුම් බැර පළවෙනි සටහන. දෙවෙනි සටහන හිමිකන් නිකුතුව ගිණුම හර ප්‍රකාශිත ප්‍රාර්ථන බැර. හිමිකන් නිකුතුව හර ප්‍රකාශිත ප්‍රාර්ථන බැර එහෙම යන්නේ නේද? නේද? එතනදී ප්‍රාර්ථන වැඩි වෙනවා. මුළු හිමිකම වැඩි වෙනවා. හිමිකන් නිකුතුවක. සංචිත ප්‍රාර්ථන කරේ මම කියලා දුන්නා මුළු හිමිකම මොකද වෙන්නේ කියලා. මුළු හිමිකම වෙනස් නොවේ සංචිත ප්‍රාර්ථන කරන. ඒ එහෙම කියන්නේ අපි. ඒ මං කිව්වේ දැන් මෙතන බලන්න ඔබේ සංචිත අඩු වෙලා ප්‍රාර්ථනේ වැඩි වෙන එකක් වෙන්නේ නේ. දැන් සංචිත කියන්නේ හිමිකමේ කොටසක්. ප්‍රාර්ථනේ කියන්නේ හිමිකමේ කොටසක් නේ. ඒකට මෙතනින් ලක්ෂ දෙකක්ම හිමිකම අඩු වෙලා සංචිත අඩු වුණා කියන හිමිකම අඩු වෙනවා. ප්‍රාර්ථන වැඩි වුණා කියන ආය හිමිකම වැඩි වෙනවා. ඒතර මුළු හිමිකම ගත්තාම සංචිත ප්‍රාර්ථන කරන්නේදී වෙනස් වෙන්නේ නැහැ. හැබැයි හිමිකන් නිකුතුවේදී මුළු හිමිකම වැඩි වෙනවා. ඒ මුදල් හර වෙලාට ප්‍රාර්ථන බැර වෙන්නේ ඒකයි හේතුව. ඒක පුරවා ගන්න හිමිකන් නිකුතුවේදී මුළු හිමිකම මොකද වෙන්නේ වැඩි වෙනවා. සංචිත ප්‍රාර්ථන කරන්නේ මුළු හිමිකම වෙනස් නොවේ. මුළු හිමිකම වෙනස් නොවේ කියලා ගන්න. වෙනස් නොවේ කියලා ගන්න. හරි නේද? සංචිත භාවිතා කිරීම. හිමිකන් නිකුතුව සංචිත භාවිතා කරන්නේ නැහැ නේ. භාවිතා නොකරයි කියලා ගන්න. සංචිත භාවිතා කිරීම හිමිකන් නිකුතුවේදී භාවිතා නොකරයි. සංචිත ප්‍රාර්ථනිත කරන්නේදී සංචිත භාවිතා කරයි කියලා ගන්න. ඒ වගේ අපිට අර වෙනස්කම මතක් වෙන්න ඕනේ. සංචිත ප්‍රාර්ථනිත කරන්නේදී සංචිත භාවිතා නොකරයි. මේ හිමිකන් නිකුතුව භාවිතා නොකරයි. සංචිත ප්‍රාර්ථනිත කරන්නේදී සංචිත භාවිතා කරයි. හරිද? සංචිත භාවිතා කරන හිමිකන් නිකුතුවේදී මොකද කියන්නේ අපි භාවිතා නොකරයි කියලා. සංචිත ප්‍රාර්ථනිත කරන්නේ සංචිත මේ විදිහට භාවිතා කරයි. ඊළඟ අවසාන කරුණ වෙනස්කම අහනවා කොටස් කරුවන්ගේ ප්‍රමාණය.
දැන් මේ දෙකේදීම කොටස් කරුවන්ගේ ප්‍රමාණය වැඩි වෙන්නේ නැහැ. මොකද ඉන්න කොටස් කරුවන්ට අලුතෙන් මේ දේ කරන්නේ නේද? දැන් හිමිකම් නිකුත් වෙදි කරන්නේ දැනට සිටින කොටස් කරුවන්ට මුදල් අය කරලා අලුතෙන් කොටස් විකිණීම. ඉන්න අය. ඊළඟට සංචිත ප්‍රාර්ථනිත කරනදී කරන්නේ මොකද්ද? ඒ දැනට ඉන්න කොටස් කරුවන්ට මුදල් අය නොකර සමාගමේ මේ විදිහට සංචිත භාවිතා කළා තමයි මේ කොටස් නිකුත් කරන්නේ. ඒ නිසා කොටස් කරුගේ ප්‍රමාණය දෙකේම අපි ලියන්න ඕනේ. එතන හිමිකම් නිකුත්ව සහ සංචිත ප්‍රාර්ථනිත අසමානතා කියලා අහලා තියෙන්නේ. හැබැයි ඒක අසමානතාවයක් නෙමෙයි කොටස් කරුවන්ගේ ප්‍රමාණය මේ දෙකේදීම වැඩි වෙන්නේ නැහැ කියලා තමයි ගන්න තියෙන්නේ. හරි. දෙකම ගන්න වැඩි නොවේ කියලා. හිමිකම් නිකුත්වකෙදිත් කොටස් කරුවන්ගේ ප්‍රමාණය වැඩි වෙන්නේ නැහැ. ඉන්න අයටම තමයි අලුත් කොටස් විකිණීම කරන්නේ. සංචිත ප්‍රාර්ථනිතකරණය කරන්නේ සභාවේ දැන්ට සිටින කොටස් කරන මුදල් අය කරන්නේ නැතුව. එලා ඒකෙත් අපි ලියමු වැඩි නොවේ කියලා. කොටස් කරුවන් ප්‍රමාණය දෙකේදීම වැඩි නොවේ කියලා ගන්න ඕනේ. දෙකේදීම වැඩි නොවේ කියලා ගන්න තියෙනවා. ඊළඟ බලන්න පිටුවංග 14 ඒක දෙක තියෙනවා. හිමිකම් නිකුත්ව හා සංචිත ප්‍රාර්ථනිත කිරීම අතර සමාන ලක්ෂණ පෙන්වන්න. හිමිකම් නිකුත් කිරීම හා සංචිත ප්‍රාර්ථනිත කරන අතර සමාන ලක්ෂණ. එක සමානකමක් අපි ලියමු. සාමාන්‍ය කොටස් කරුවන්ට තමයි මේ දෙකම කරන්නේ. හිමිකම් නිකුත් කරන්නේ සාමාන්‍ය කොටස් කරුවන්ට. සංචිත ප්‍රාර්ථනිත කරන්නේ සාමාන්‍ය කොටස් කරුවන්ටනේ. හරි ඒක සමානකමක් ලියමු. මෙම දෙවර්ගයේම දැනට සිටින සාමාන්‍ය කොටස් කරුවන්ට සිදු කරයිනි. මෙම දෙකම ඒ කියන්නේ හිමිකම් නිකුත්ව සහ සංචිත ප්‍රාර්ථනිත කරන කියන දෙකම දැනට සිටින සාමාන්‍ය කොටස් කරුවන්ට පමණක් සිදු කරයි. මෙම දෙකම දැනට සිටින සාමාන්‍ය කොටස් කරුවන්ට පමණක් සිදු කරයි. මෙම දෙකම දැනට සිටින සාමාන්‍ය කොටස් කරුවන්ට පමණක් සිදු කරයි. මෙම දෙකම දැනට සිටින සාමාන්‍ය කොටස් කරුවන්ට පමණක් සිදු කරයි. හිමිකම් නිකුත්ව හා සංචිත ප්‍රාර්ථනිතකරණය අතර සමාන ලක්ෂණ අහන්නේ. තව එකක් තමයි මේ දෙකේදීම සාමාන්‍ය කොටස් ප්‍රාර්ථන වැඩි වෙනවානේ. මුළු හිමිකම නම් වෙනස් වෙන්නේ නැහැ සංචිත ප්‍රාර්ථනිතකරණයේදී. නමුත් ප්‍රාර්ථනය ගත්තොත් මේකෙදිත් ප්‍රාර්ථන වැඩි වෙනවා. හිමිකම් නිකුත්වෙත් ප්‍රාර්ථන වැඩි වෙනවානේ. ඒකත් සමානකමක් ලියමු. මේ දෙකේදීම ප්‍රකාශිත සාමාන්‍ය කොටස් ප්‍රාර්ථන වැඩි වෙනවා. මේ දෙකේදීම ප්‍රකාශිත සාමාන්‍ය කොටස් ප්‍රාර්ථන වැඩි වෙනවා. මෙම දෙකේදීම ප්‍රකාශිත සාමාන්‍ය කොටස් ප්‍රාර්ථනය වැඩි වේ. මෙම දෙකේදීම ප්‍රකාශිත සාමාන්‍ය කොටස් ප්‍රාර්ථනය වැඩි වේ. ප්‍රකාශිත සාමාන්‍ය කොටස් ප්‍රාර්ථනය වැඩි වේ. අයයක් කරන එහා පැත්තේ අසමානකම් වලට දාලා තිබු සමානකමක් තිබ්බනේ. කොටස් කරුවන්ගේ ප්‍රමාණය වැඩි නොවේ කියලා දාන්න. තව සමානකමක් කියලා තුන්වෙනි සමානකම හැටියට කොටස් කරුවන්ගේ ප්‍රමාණය වැඩි නොවේ. 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 හරි. ඒවා කෙටි ප්‍රශ්න පත්‍රය අපිට ප්‍රශ්න වශයෙන් දිය හැකියි වань. ප්‍රශ්නාංක 24ට යමු. ප්‍රශ්නාංක 24. ප්‍රශ්නාංක 24. සේවා සහිත ඇතුගල්පුර පොදු සමාගමේ 2021 1 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ උද්ෘතය දීලා තියෙනවා. දහස් වලින් ප්‍රකාශිත ප්‍රාර්ථනයේ සාමාන්‍ය කොටස් ලක්ෂයක් 4000 තමයි ප්‍රාර්ථනය හැටියට ඇවිල්ලා තියෙන්නේ. එතන වැඩි තියෙන අර කොටස් ටික බිඳුත් එක්ක තියෙන්නේ 4000 කියන්නේ දහස් වලින් තව බිඳු 3ක් අකට එකතු වෙනවා කියන්නේ. තව බිඳු 3ක් අකට එකතු වෙනවා. 100 ගත්තොත් 4000යි. කොටක් 100ක් කියලා දහස් වලින් ගත්තොත් ප්‍රකාශිත ප්‍රාර්ථනය 4000යි කියලා දීලා තියෙනවා.
එක් කොටසක් මෙතන 40 ගන්න තමයි නිකුත් කරන්නේ. ඔය එක කොටසක ප්‍රතිස්ථාප මෙතන 47 තියෙනවා. C වැඩි කිරීම 40 කියන එක තමයි 4000ක් කියලා විතර තියෙන්නේ. C වැඩි කිරීම 4 40 4000 කියලා වෙන්න තියෙනවා. පැහැදිලිද? එතකොට අධ්‍යක්ෂ මණ්ඩල තියෙනවා. සංචිත තියෙනවා. පත්‍යාන සංචිතේ 10000යි 1000 වලින්. පොදු සංචිතේ 500යි. රඳවාගත් ඉපයීමේ තියෙනවා 2000ක් නේ. ඒ ටික එකතුව තමයි ඉස්සරහට 3500ක් කියලා ගිහිලා තියෙන්නේ. බලන්න එකතු කරලා 1000 දන 500 දන 2000. 2000යි 3000යි 3500 හරි. ඔව්. 2021 1 දින අධ්‍යක්ෂ මණ්ඩලය විසින් පහත තීරණ ගත්තා. මොනවද? සමාගමේ දැනට සිටින සෑම සාමාන්‍ය කොටස් 4කට එක වැගින් රුපියල් 40ක ප්‍රතිස්ථාපකට රඳවාගත් ඉපයීම ප්‍රාර්ථනිත කරා. ඒ කියන්නේ සංචිත ප්‍රාර්ථනිතකරණය. සංචිත ප්‍රාර්ථනිතකරණයක් ඒ කරලා තියෙනවා. සංචිත ප්‍රාර්ථනිත කිරීමට පෙර පැවති සෑම සාමාන්‍ය කොටස් 5කට එක බැගින් රුපියල් 50ක ප්‍රතිස්ථාප මත හිමිකම් කොටස් නිකුතුවක් කිරීම. හිමිකම් නිකුතුව කරන්නේ සංචිත ප්‍රාර්ථනිත කිරීමට පෙර පැවති සාමාන්‍ය කොටස් කරුවන් සඳහා. පසු අයට නෙවෙයි පෙර අයට නේ. ඉහත ගණුදුන හා සිද්ධියට දාන ජර්නල් සටහන් පෙන්වීම. ඉහත ගණුදුන හා සිද්ධිය වාර්තාකරණ අවශ්‍ය ලෙජර් ගිණුම් පිළිල කිරීම. ඉහත ගණුදුන හා සිද්ධිය වාර්තා කිරීම පසු මූල්‍ය තත්ත්ව ප්‍රකාශ උද්ෘතය දැක්වීම. ඊට උද්ෘතයේ වෙනස්කම් ටික අපි දාන්න ඕනේ. හරි. එහෙනම් ජර්නල් සටහන් කීයක් වෙනවද? 4යි නේ. ජර්නල් සටහන් 4යි. ලෙජර් ගිණුම් ටිකයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශය. පොජ්ජල ගහන්න. ජනසරා 4ක්. ජනසරා 4ක් සදා පොජ්ජල ගහන්න. දැන් බෝඩ් එක ඔක්කොම පේනවනේ. හරි. ඊළඟට ගිණුම් ටිකනේ. ගිණුම් මෙතනම ශේෂ තියෙන 1 2 3 4ක් තියෙනවනේ. ඒ හතර කොහොමත් අඳින්න. ආයේ මුදල් ගිණුම ඕනේ. ප්‍රසාද නිකුතු ගිණුම ඕනේ. හිමිකම් නිකුතු ගිණුම ඕනේ. හරි. ගිණුම් 3යි 6යි 7ක් වගේ අඳින්න. ගිණුම් 7ක් වගේ අඳින්න. ගිණුම් 7ක් අඳින්න. දැන් කාටක විභාගයේ ස්ථිරයි අද මොකද දැන් දුහල්පතිවරු තීරණයක් කරන් තියනවා කිව්වා මේ උසස් පෙළ ළමයි ගැන විතරක් හිතලා විභාග අයදුම්පත් ඉදිරිපත් කරන්න. විභාගයේ වෙනසක් වෙන්නේ නැතුව ඒ ළමයි ගැනම හිතලා උසස් පෙළ විභාගයේ අයදුම්පත් ඉදිරිපත් කරනවා කිව්වා. ඒ නිසා විභාගයේ ඒ සිද්ධිය නිසා කල්යන්නේ නැහැ. ඒ කියන්නේ කොහොමත්ම කල්යන්නේ නැහැ. ඒ කියන්නේ නොවැම්බර් මාස විභාගේ ස්ථිර වශයෙන්ම තියෙනවා. හරිද? දැන් මේ මොන මාසෙද? සැප්තැම්බර් නේද? සැප්තැම්බර් දැන් දවස් 20ක් ඉවරයි. ඔක්තෝබර් නොවැම්බර් තම මාසෙකමාරක් පය තමයි තියෙන්නේ. හරි? හරි කර බලන්න. දැන් මේක තියෙන ආරම්භක සෙෂන් ටික දාගන්න. ප්‍රකාශිත කොටස් ප්‍රාර්ථන. බැරසේෂත් මේ කොහොමද 10 වලින් දාන්නේ? හාරදාහක් තියෙන ශේෂය. ඊළඟට ප්‍රත්‍යාගන සංචිතය. 10යි. පොදු සංචිතය 500යි. රඳවාගත් ඉපයීම. හරි. ඔය දැනට දීලා තියෙන ආරම්භක සෙෂන් ටික දාගන්න. ප්‍රකාශිත කොටස් ප්‍රාර්ථනේ 4000 7000 වලින් ප්‍රත්‍යාගන සංචිතය තියෙනවා 1000ක්.
පොදු සංතේ 500යි රඳවාගත් ඉපයීම 2000. හරිනේ. දැන් අපි කරමු ප්‍රසාද එකතු උනේ. බලන්න පළවෙනි කොටස කියවන අංක 1 මොකද්ද කියන්නේ? සමාගමේ දැන්ට සිටින සෑම සාමාන්‍ය කොටස් 4කට එක බැගින් රුපියල් 41 ප්‍රතිස්ථාපකව රඳවාගත් තිබුණු ප්‍රාර්ථනිත කරා. සමාගමේ දැන්ට සිටින සාමාන්‍ය කොටස් රුපියල් දැන්ට සිටින්නේ බලන්න ශේෂපත්‍රය දිහා බලන්න මූලිකත්ව ප්‍රකාශය බලන්න. දහස් වලින් කොටස් 100ක් තියෙන්නේ. දහස් වලින් කොටස් කීයක් තියෙනවද? 100ක් තියෙනවා. අන්න ඒකට තමයි අපි 4ට 1 අනුපාතය කියලා ගන්න. 4ට 1 අනුපාතය. 4ට 1 අනුපාතය. එතන 4ට 1 අනුපාතය කියන්නේ 25ක් ප්‍රසාද වශයෙන් නිකුත් කරන කොටස් ගන්න. කොටස් 25යි රුපියල් වගේ වරන්නේ කීයද ගන්න වැඩි කරන්නේ? 25 වැඩි කිරීම රුපියල් 40. 25 වැඩි කිරීම රුපියල් 40. තේරුණාද? ප්‍රසාද වශයෙන් නිකුත් කරන කොටස් ගන්නේ වෙනද මූල්‍ය තත්ත්ව ප්‍රකාශ උද්ෘතය තුළ තියෙනවා. සාමාන්‍ය කොටස් 100ක් දහස් වලින්. අන්න ඒක 4ට පංගු ගන්න. 4ට 1 කියන්නේ 25යි. ඒක ප්‍රතිස්ථාපයෙන් වැඩි කරන්නත් ඕනේ. ප්‍රතිස්ථාප 40න් වැඩි කරන්න ඕනේ. දැන් උත්තරේ කීයද? 1000ද? දුවයි 25ක් අතර 100යි 1000යි. දහස් වලින් 1000යි. දහස් වලින් 1000ක් වෙනවා. දහස් වලින් 1000ක් වෙනවා. දැන් අපි ජනසටහන් ලියන ගමන් ප්‍රසාද එකතු අවසන් කරමු. දැන් 1000ක් අපිට ගන්න මොන සංචිතයද තියෙන්නේ? මේකේ දක් ගන්න තියෙනවා. හදාගත් ඉපේම තියෙනවා නම් අංක එකට ගන්න එකකින්. ලාභ ගිණුමෙන් තමයි මුලින්ම සංචිත ගන්න අපි ප්‍රසාද නිකුත සනා. දැන් 1000යි අවශ්‍ය මේකේ 2000ක් වැඩිපුරත් එක තියෙනවා 1000ම ගන්න. හදාගත් ඉපේම හර ප්‍රසාද නිකුත ගන්න. ප්‍රසාද නිකුත ගන්න. ප්‍රසාද නිකුත ගිණුමට යන්නේ. ඒකද බැර කරන්න රඳවාගත් ඉපේම ගිණුමෙන් 1000යි. මොන දැන් හර බැර වාර්තා කරා. රඳවාගත් ඉපයුම් ගිණුම හර රඳවාගත් ඉපයුම් හර ප්‍රසාද නිකුත බැර පළවෙනි ගණනසලා ලියන්න පුළුවන්. රඳවාගත් ඉපයුම් හර 1000යි ප්‍රසාද නිකුත බැර ප්‍රසාද නිකුත බැර 1000යි රඳවාගත් ඉපයුම් ගිණුම හර 1000යි ප්‍රසාද නිකුත බැර 1000යි. රඳවාගත් ඉපයුම් හර ප්‍රසාද නිකුත බැර. රඳවාගත් ඉපයුම් හර ප්‍රසාද නිකුත බැර. දැන් මේ 1000 මේකෙන් ගන්න පුළුවන් එකපාරම. රඳවාගත් ඉපයුම් හර 1000යි ප්‍රසාද නිකුත බැර 1000යි. මොකද සලක්ෂය ගන්න සාමාන්‍ය කොටස් කීයද? 25ක් නේ. සාමාන්‍ය කොටස් 25ක් ප්‍රසාද වශයෙන් නිකුත් වෙන දහස් වලින් අපි හදන්නේ 25ක් කියන 25000ක් නේ. සාමාන්‍ය කොටස් 25ක් ප්‍රසාද වශයෙන් නිකුත් වෙන 25000ක් කියලා ගත්තත් කමන්නේ දහස් වලින් මේක දානවනේ. දහස් වලින් කියලා දානවා. සාමාන්‍ය කොටස් 25000ක් ප්‍රසාද වශයෙන් නිකුත් වෙනවා. ලක්ෂයක් තියෙන්නේ 4 පංගුවක් කියන 25000. හරිද? දැන් මේ ප්‍රසාද නිකුත අවසන් කරන්න ප්‍රසාද නිකුතු හර 1000යි ප්‍රකාශිත කොටස් ප්‍රාග්ධන බැර 1000යි ප්‍රසාද නිකුතු හර ප්‍රකාශිත සාමාන්‍ය කොටස් ප්‍රාග්ධන බැර ප්‍රසාද නිකුතු ගෙනම හර ප්‍රකාශිත සාමාන්‍ය කොටස් ප්‍රාග්ධන බැර ප්‍රසාද නිකුතු හර ප්‍රකාශිත සාමාන්‍ය කොටස් ප්‍රාග්ධන බැර ප්‍රසාද නිකුතුව ප්‍රාග්ධනිත කිරීම සලක්ෂය. ප්‍රසාද නිකුතුව ප්‍රාග්ධනිත කිරීම. ප්‍රසාද නිකුතුව ප්‍රාග්ධනිත කිරීම. ඒක අවසන් කරන්න ප්‍රසාද නිකුතු හර 1000යි ප්‍රකාශිත ප්‍රාග්ධන බැරනේ. ප්‍රකාශිත ප්‍රාග්ධන බැර. ඔව් ප්‍රකාශිත ප්‍රාග්ධන මේක බැර කරන්න 1000 ප්‍රසාද නිකුතු ගිණුම. ප්‍රසාද නිකුතු ගිණුම. මේ ප්‍රසාද නිකුතු කියන වහලා දාන්න. මේක 18 වෙහෙනවා. මේක 18 වෙහෙනවා. හරි ප්‍රසාද නිකුතු 18 වෙහෙලා යනවා.
අපි ප්‍රසාද නිකුත අවසන් කරා සාමාන්‍ය කොටස් 4ට එක අනුපාතයට ගෙන 100ට 4 ටිකක් 25 කොටසක ප්‍රතිස්ථාප 40යි. ඒක 1000ක් තමයි රුපියල්ලගේ ආවේ. දැන් දෙවෙනි එකට යන්නකෝ බලන්න. දෙවෙනි කොටසට යන්න. සංචිත ප්‍රාර්ථනිකකරණයට පෙර පැවති සාමාන්‍ය කොටස් 1000. සංචිත ප්‍රාර්ථනිකකරණයෙන් අලුතෙන් කොටස් 25ක් එකතු වෙනවා. නමුත් මේක අහන්නේ අපිට සංචිත ප්‍රාර්ථනිකකරණයට පෙර පැවති සාමාන්‍ය කොටස් 5ට එක අනුපාතයට රුපියල් 50ක ප්‍රතිස්ථාප මත හිමිකම් කොටස් නිකුතක් කිරීම. දැන් මට කියන්නේ නම් හිමිකම් වශයෙන් නිකුත් කරන කොටස් ගන්න කීයද කියන්නේ? හිමිකම් වශයෙන් නිකුත් කරන කොටස් ගන්න 1000 වලින් බෙදුවොත් එන්නේ කීයද? 20යි. කොහමද ආවේ? මේ කියන්නේ පැහැදිලිව කියනවා සංචිත ප්‍රාර්ථනික කිරීමට පෙර පැවති සාමාන්‍ය කොටස් 5කට මේක බැගි. එතකොට මේ 25 අදාළ වෙන්නේ නැහැ නේ. කලින් තිබ්බ 100ටම තමයි 5ට පංගුව බලන්න තියෙන්නේ. කලින් තිබ්බ 100ටම 5ට පංගුව බලන්න. එතකොට 20ක් තමයි හිමිකම් නිකුත් වශයෙන් නිකුත් කරන කොටස් ගන්න විලා තියෙන්නේ. 20ක්. ඒක වෙනම ප්‍රතිස්ථාප දෙනවා කියන කණි කියලා. රුපියල් 50 ගන්න. එහෙනම් මේ කොටස් 20 රුපියල් 50 ගන්න වැඩි කරා. අස්තරත් දෙක 10 බින්දු දෙක. ඒකෙන් 1000යි රුපියල් ලගින්නේ. 1000යි. 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 දැන් හිමිකම් නිකුතුව හරබර කරන්න. හිමිකම් නිකුතුව හරබර කරන්න. මුදල් හර 1000යි. මුදල් හර 1000යි. හිමිකම් නිකුතු බැර. හිමිකම් නිකුතු බැර 1000යි. මුදල් හර 1000යි. හිමිකම් නිකුතු බැර 1000යි. මුදල් හර 1000යි. හිමිකම් නිකුතු බැර 1000යි. මුදල් හර 1000යි. හිමිකම් නිකුතු බැර 1000යි. මොකද සල්ලක්ෂය හිමිකම් නිකුතුයෙන් ලද මුදල් වාර්තා කිරීම. හිමිකම් නිකුතුයෙන් ලද මුදල් වාර්තා කිරීම. මුදල් හර හිමිකම් නිකුතු බැර. මුදල් හර හිමිකම් නිකුතු බැර. ඒක ගිණුම වලට දාමු. අලුතෙන් මුදල් ගිණුම හදන්න හිමිකම් නිකුතු ගිණුම හදන්න. මුදල් ගිණුම සහ හිමිකම් නිකුතු ගිණුම දෙක හදන්න. तर සල්ලි හම්බුනේ කියන්නේ 1000ක් නේ. මුදල් හර 1000යි හිමිකම් නිකුතු ගිණුම කියලා. හිමිකම් නිකුතු වල වැර වෙනවා මුදල් ගිණුමෙන් 1000ක්. ඒකත් හරි නේද? මුදල් හර 1000යි හිමිකම් නිකුතු ගිණුම බැර 1000යි. මුදල් හර 1000යි හිමිකම් නිකුතු බැර 1000යි. මුදල් හර හිමිකම් නිකුතු බැර. මුදල් හර 1000යි හිමිකම් නිකුතු බැර 1000යි. ඊළඟ අවසන් කරම හිමිකම් නිකුතු ප්‍රාර්ථනිත කරලා හිමිකම් නිකුතු හර 1000යි ප්‍රකාශිත කොටස් ප්‍රාග්ධන බැර 1000යි. හිමිකම් නිකුතුව ප්‍රාග්ධනිත කිරීම. හිමිකම් නිකුතු හර ප්‍රකාශිත ප්‍රාග්ධන බැර. හිමිකම් නිකුතු හර ප්‍රකාශිත ප්‍රාග්ධන ගිණුම බැර. හිමිකම් නිකුතු ගිණුම හර ප්‍රකාශිත ප්‍රාග්ධන බැර. හිමිකම් නිකුතු ගිණුම හර ප්‍රකාශිත ප්‍රාග්ධන බැර. හිමිකම් නිකුතුව ප්‍රාග්ධනිත කිරීම. හරිද? අපි අවසන් කරමු. හිමිකම් නිකුතු ගිණුමට හර කරන 1000ක් प्रकाशित प्रार्थना प्रकाशित कोटस प्रार्थना प्रकाशित कोटस प्रार्थना වල බැර කරන්න හිමිකම් නිකුතු ගිණුම 1000යි. මේකත් වහන්න මේ ගිණුමත් වහන්න 1000ට. මේක 1000ට වහන්න. මේ දෙක වැහෙනවා කොහොමද? ප්‍රසාද නිකුතු ගිණුමයි හිමිකම් නිකුතු ගිණුමයි නිතරම වැහෙන ගිණුම් දෙකක්. දැන් මූල තත්ත්ව ප්‍රකාශ උද්ෘතය හදන්නත් ඕනේ. නිසා මේ ගිණුම් ටික වහලා උත්තර ටික ගන්න බලන්න. ඒ ඔක්කොම සෙල්ස් කරන්න. ඔක්කොම
ඔක්කොම ශේෂ කරන්න 6000යි 6000යි ප්‍රකාශිත කොටස් ප්‍රාදන අවසාන ශේෂ 6000 එතන ප්‍රත්‍යයන් සංචිතය වෙනසක් වුණේ 1000මයි ආගේ ශේෂ 1000යි ඊගේ ශේෂ 1000 පොදු සංචිතය 500යි 500 1000න් 1000ක් ගියා 1000යි උදාර ශේෂ 1000යි හරිනේ දැන් මූලදත්ත ප්‍රකාශ උද්ෘතය අද සීමිත අතුගල්පුර පොදු සමාගම සීමිත අතුගල්පුර පොදු සමාගම 2021 එකයි එක දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශ උද්ෘතය හරි සීමිත අතුගල්පුර පොදු සමාගම 2021 එකයි එක දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශ උද්ෘතය මේකේ ප්‍රකාශිත කොටස් ප්‍රාදන අලුත් උත්තර ලියන්න ප්‍රකාශිත කොටස් ප්‍රාදන හරි ප්‍රකාශිත කොටස් ප්‍රාදනයේ උත්තරේ කීයද 6000යි දැන් අලුත් උත්තර ටික තමයි මූලික තත්ත්ව ප්‍රකාශයට දාන්න ඕනේ 6000යි ඒතර සංචිත ටික ආයෙ ලියන්නේ සංචිත වෙනස් වෙච්ච උත්තර ටික ගන්න ප්‍රත්‍යාගන සංචිතය 1000ම තියෙනවා දාහයි ඊළඟට පොදු සංචිතේ 500යි තියෙන්නේ මදවාගත් ප්‍රයෝමේ 1000ක් තියෙනවා ඔච්චරයි මුදල් නම් පෙන්නන්න ඕනේ නැහැ ප්‍රාද්දරය සහ සංචිතනික තමයි පෙන්වන්න තියෙන්නේ මේකෙත් දීලා තියෙන ඒ ටිකනේ ඒ ඉලක්කම් ටිකෙන් දැන් මේ තීරණත් එක්ක වෙනස් වෙච්ච ඉලක්කම් ටික තමයි පෙන්වන්න තියෙන්නේ ප්‍රත්‍යාර සංචිතය වෙනසක් වෙලා නැහැ 1000මයි පොදු සංචිතය 500ක් තියෙනවා ඒකත් ඒකමයිනේ මේක වෙනස් වුණානේ හදාගත්ත තිබෙම 2000 තිබ්බ එක 1000ක් බවට පත් වෙනවා ප්‍රසාදනික තුර මේවා ඔක්කොම හිතනවානේ හරි එච්චරයි හරිනේ එච්චරයි ඒ අපි 24 වෙනි අභ්‍යාස තමයි අවසන් කරේ අභ්‍යාස සංඛ්‍යා 24 අර 25න් පස්සේ අපිට කෙටි ප්‍රශ්න ටිකක් තියෙනවා බාහිර අප කෙටි අභ්‍යාස ටිකක් හරි 25 විතරයි ලොකු ගානකට තියෙන බලන්න ලොකු කියන්නේ ඒවත් ඉතින් පොඩි ගණන් තමයි 25 බලන්න සේවාසහිත සෙනෝජ පොදු සමාගමේ 2021 එකයි එක දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ උද්ෘතය ප්‍රකාශිත කොටස් ප්‍රාග්ධනයේ රුපියල් 1000 වලින් රුපියල් 50 සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනයේ 5000යි රුපියල් 50 සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනයේ 5000 ඒතර කොටස් හදලා තිබිලා තියෙන්නේ කීයද 100යිනේ 50 100න් වැඩි කරොත් මේ 5000ක් එන්නේ
කොටස් 100ක් කියලා තමයි එතන ගන්න වෙන්නේ. සංචිතයේදී රඳවාගත් ඉපේ මේකේ ලාභ ගිණුම 3000ක් දීලා තියෙනවා. එච්චරයි තියෙන්නේ. එහා පැත්ත බලන්න පිටු අංක 15 පහත් දැක්කලා අධ්‍යක්ෂ මණ්ඩල තීරණ වලට පෙර මූලික කාණ්ඩයන් ඉහත දැක්වේ. කියන්නේ මේ තීරණ ගන්න කලින් මූලික තත්ත්ව ප්‍රකාශ උත්තර තමයි දීලා තියෙන්නේ. එක සෑම සාමාන්‍ය කොටස් 4කට එක බැගින් රුපියල් 50ක ප්‍රතිස්ථාපන මත හිමිකම් නිකුතක් සිදු කරනවා. හිමිකම් නිකුත තියෙනවා. හිමිකම් නිකුතට පසුව එම කොටස් වලට අදාළ වන පරිදි රුපියල් 50ක ප්‍රතිස්ථාපන මත පහට එක අනුපාතයක සංචිත ප්‍රාර්ථනිත කිරීම. ඉහත ගණතුරු වාර්තා කර ඇති අයුරු පෙන්වන ජර්නල් සටහන් පිළියෙල කරා. ඉහත ගණතුරු වාර්තා කර ඇති අයුරු දැක්වෙන ලෙජර් ගිණුම් පිළියෙල කර ගැනීම. හරි. එහෙනම් බලන්න ඉස්සලා අපි ජර්නල් සටහන් ලියමු. හරි. පටන් ගන්න ඔබ 25 ස්පර්ශනි අභ්‍යාස. ජන සටහන් සහ ලෙජර් ගිණුම් දෙකම ඕනේ. මේකේ ජන සටහන් 4කට ඉඳ තියාගන්න. පොත් ජල්ලයක් දාගන්න. පොදු ජල්ලේ හරබැර. පොදු ජල්ලේ හරබැර. තමයි මොනවාද ගිණුම් ඕනේ? ගිණුම් ඉස්සලා වගේම 7ක් මෙතන තියෙන්නේ 1යි 2යි. එතකොට මුදල් ගිණුම හිමිකම් නිකුත් ගිණුම් ප්‍රසාද නිකුත් ගිණුම්නේ. ඒක අර සංචිතන නිසා ගිණුම් 5ක් දාගත්තා නේද? ප්‍රකාශිත කොටස් ප්‍රාග්ධන. අන්නාම සංචිතවල රඳවාගත් ඉපේ. ජේසීගේ 3000යි. අය මොනවද උනේ මුදල් ගිණුම ඕනේ අර හිමිකම් නිකුත්ෙන් හම්බෙන සල්ලි ලියන්න. හිමිකම් නිකුත් ගිණුම ඕනේ. ප්‍රසාද නිකුත් ගිණුම ඕනේ. right. ජන සටහන් 4ක් ලියන්න තියාගෙන ගිණුම් 4ක් 5ක් ඇදගන්න. ගිණුම් 5ක් ඇදගන්න. ගිණුම් 5ක් ගන්න. හරි දැන් සරාලියන් පටන් ගමු ඉස්සෙල්ලා. මෙතන මුලින් බලන්න මට කියන්නකො මේකේ උත්තරේ සෑම සාමාන්‍ය කොටස් 4ට එක බැගින් 50ක ප්‍රතිස්ථාපක මත හිමිකම් නිකුතක් සිදු කිරීම 4ට එක අනුපාතය. දැන් මෙතන කොටස් කීයක් තියෙන්නේ? කොටස් කීයද තියෙන්නේ? දැන් බලන්නකෝ අර මූලික தত্ত্ব ප්‍රකාශිතය ප්‍රකාශිත කොටස් ප්‍රාර්ථන රුපියල් 50 සාමාන්‍ය කොටස් ප්‍රාර්ථන කියන 5000ක් දීලා තියෙනවානේ. රුපියල් 50 කොටස් වලින් තමයි රුපියල් 5000 හැදිලා තියෙන්නේ. දැන් මෙතන කොටස් කීයක් තිබෙ කියලා හොයාගන්න පුළුවන්. 1 2 3 කොටස් 100ක් තිබිලා තියෙනවා. කොටස් 100ක් තිබිලා තියෙනවා. ඒක තේරුණාද? ඔව් කොටස් රුපියල් 1250 බලමු. එතකොට මෙතන 5000ක් ඉන්න රුපියල් 50 ප්‍රතිස්ථාපන නම් කොටස් කීයක් තිබිලා තියෙන්නේ? 100ක් තිබිලා තියෙන්නේ. දැන් අනුපාතය මොකක්ද? අනුපාතය පිට කියනවා සෑම සාමාන්‍ය කොටස් 4ට එක අනුපාතයට 4ට එක අනුපාතයට එතන 104න් බෙදන්න 104න් බෙදන්න එකෙන් වැඩි කරන්න 25යි ප්‍රතිස්ථාප කීයද රුපියල් 50යි ප්‍රතිස්ථාප කීයද උත්තරේ
25යි දෙකක් තුන 10 හරි 1250. මේක හොයාගන්න. තේරුණාද? සාමාන්‍ය කොටස් තිබ්බේ 100යි. මේකට 4ට එක අනුපාතයට ගිහපුවාම ප්‍රසාද මේ හිමිකා වශයෙන් නිකුත් කරන කොටස් ගන්න 25යි. ප්‍රතිස්ථාව 50යි. 25 50න් වැඩි කරලා 1250 අපේ හිමිකන් නිකුත් කියන මුලින් වාර්තා කරනවා. එහෙනම් මුදල් හර 1250යි. හිමිකම් නිකුතු බැර 1250. හිමිකන් නිකුතුවේ ලද මුදල් වාර්තා කිරීම. මුදල් හර හිමිකන් නිකුතු බැර. මුදල් හර හිමිකන් නිකුතු බැර. මුදල් හර හිමිකන් නිකුතු බැර. හිමිකන් නිකුතුවේ ලද මුදල් වාර්තා කිරීම. ඊළඟට දාගමු ගමන. මුදල් හර 1250යි. හිමිකම් නිකුතු ගිණුම කියලා. හිමිකන් නිකුතු ගිණුමට මුදල් ගිණුමෙන් ගන්න 1250. මුදල් හර හිමිකන් නිකුතු බැර. මුදල් හර හිමිකන් නිකුතු බැර. ඊළඟ හිමිකන් නිකුතුව ප්‍රාර්ථනිත කරන්න මේකටම හිමිකන් නිකුතු හර ප්‍රකාශිත ප්‍රාර්ථන බැරනේ. ප්‍රකාශිත ප්‍රාර්ථන. ඒ ගානමනේ. උතර ගන්න හිමිකන් නිකුතු ගිණුම. 1250. ජන ශ්‍රාවණ දිය. හිමිකම් නිකුතු හර 1250යි ප්‍රකාශිත ප්‍රාර්ථන බැර. 1250. සලක්ෂය මොකක්ද? හිමිකන් නිකුතුව ප්‍රාග්ධනිත කිරීම. හිමිකන් නිකුතුව ප්‍රාග්ධනිත කිරීම කියලා ගන්න. හිමිකන් නිකුතුව ප්‍රාග්ධනිත කිරීම. එතන හිමිකන් නිකුතු ඉවරයි. හිමිකන් නිකුතු එච්චරයි. මේක වෙහිලා යනවා. 1250ට වෙයි. අදන් බලමු අපි ප්‍රසාද නිකුතු ගැන. සංචිත ප්‍රාර්ථනිත කරන ගැන බලමු. අර උත්තරේ කියන්නේ මෙන්න මේක හොඳට බලන්න. හිමිකන් නිකුතුවට පසු හිමිකන් නිකුතුවට පසුව එම කොටස් වලට අදාළ වන පරිදි රුපියල් 50ක් ප්‍රතිස්ථාප මත 5ට 1 අනුපාතයට සංචිත ප්‍රාර්ථනිතකරණයක් කිරීම. සංචිත ප්‍රාර්ථනිතකරණයක් කිරීම. හිමිකන් නිකුතුවට පසුව එම කොටස් වලට අදාළ වන පරිදි. එහෙනම් මට ඉස්සෙල්ලා හොයලා දෙන්න බලන්න හිමිකා වශයෙන් නිකුත් කරනකොට මේ සංචිත ප්‍රාර්ථනිතකරණය කරන කොටස් ගාන කීයද කියලා. අනතර රුපියල් අගේම හොයලා අන්තිම දෙයක්ම කියන්න බෑ. සංචිත ප්‍රාර්ථනිතකරණ රුපියල් අගේ හොයලා කියන්නේ. සංචිත ප්‍රාර්ථනිතකරණය රුපියල් අගේ කොහොමද කියන්නේ? Here. दाहर अब इसको दाहर सदीप कियर अब දැන් හරියට හදුවද හිමිකන් නිකුතට පස්සෝ එම කොටස් වල අදාළ වුණු පරිදි කිව්වහම දැන් කොටස් කීයක් තියෙනවද? දැන් හිමිකන් නිකුතට කලින් තිබ්බේ මේ කොටස් 100නේ. හිමිකා වශයෙන් අලුතෙන් කොටස් 25ක් නිකුත් කළා. දැන් 125ක් කොටස් තියෙනවා. සදීප් 10යි. බලමු. එතකොට දැන් මේ 100යි මේ 25යිනේ. හිමිකන් නිකුතට පස්සේ කොටස් 125ක් කියලා දැන් අනුපාතය මොකද 5ට 1. 5ට 1 පහෙන් බෙදා. එතකොට කීයද 25යිනේ. 25යිනේ කොටස් 25යි. මේ 25 නැවත 50න් වැඩි කරන්න. 25 වැඩි කිරීම 50. 25 වැඩි කිරීම 50 කියන්නේ කීයද? 5 25 දෙයක් විතර 1250යි. 1000ක් නෙවෙයි 1250. ඔව් 1250. හරි. ඒ කියන්නේ මේ මෙතන කොටස් 100ක් තිබ්බනේ. ඒ 100ට අපි හිමිකන් නිකුත වශයෙන් කොටස් 25ක් කරානේ. දැන් කොටස් වැඩි වෙලා නැති. කොටස් වැඩි වෙලා තියෙන 125 දක්වා. ඒ 125ට තමයි 5ට 1 බලන්නේ. ඒ 125ට 5ට 1ක් කියන්නේ 25යි. ප්‍රතිස්ථාපකයේ දෙක කොටස 50 ගන්න. එනවා 25 50න් නැවත වැඩි කරන්නේ.
1250 සංචිත ප්‍රාර්ථනිකකරණයක්. ඒක හොයාගන්න පුළුවන් වෙන්න ඕනේ. සංචිත ප්‍රාර්ථනිකකරණය කීයද? 1250. දැන් පැහැදිලිව මේකෙන් ගන්න පුළුවන්. මේක විතරයි තියෙන්නේ. 1250 මේකෙන් එළියට ගන්න. හදවාගත් ඉපයුම් හර ප්‍රසාද නිකුත් බෑ. ප්‍රසාද නිකුත් බෑ. වෙන ප්‍රසාද නිකුත් කිනම තියෙනවා. රදවාගත් ඉපයුම් ගිණුමෙන් කියලා එළියට ගන්න. රදවාගත් ඉපයුම් කියන්නේ ලාභය. සමාගමේ ලාභය. ලාභෙන් තමයි ගන්න තියෙන්නේ. මේක හොයාගන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් මේ මම ඉස්සලා කරේ මේක ඇවිල්ලා හිමිකන් නිකුත් වුණා. මේ ප්‍රසාද නිකුත් වේ කොට රුපියල් ලගේ. ඔය කපලා කොටලා ගන්න. හරි. එතන පළවෙනි ජලසරන් ප්‍රසාද නිකුතේ ගන්න. ප්‍රසාද නිකුතේ පළවෙනි සටහන. මොන සංකීර්ණ ගත්තේ රඳවාගත් ඉපයුම්. රඳවාගත් ඉපයුම් හර. රඳවාගත් ඉපයුම් හර. 1250යි. ප්‍රසාද නිකුත් බැර. ප්‍රසාද නිකුත් බැර. 1250. රඳවාගත් ඉපයුම් ගිණුම හර 1250යි. රඳවාගත් ඉපයුම් ගිණුම හර 1250යි. ප්‍රසාද නිකුත් බැර 1250. රඳවාගත් ඉපයුම් ගිණුම හර ප්‍රසාද නිකුත් බැර. රඳවාගත් ඉපයුම් ගිණුම හර ප්‍රසාද නිකුත් බැර. ප්‍රසාද නිකුත් බැර. රඳවාගත් ඉපයුම් හර ප්‍රසාද නිකුත් බැර. එතකොට ඒකේ සලක්ෂය මොකද්ද? සාමාන්‍ය කොටස් 25ක්. සාමාන්‍ය කොටස් 25ක් කියන්නේ 1025000. සාමාන්‍ය කොටස් 25000ක් ප්‍රසාද වශයෙන් නිකුත් කිරීම කියලා සලක්ෂණයයි. සාමාන්‍ය කොටස් 25000ක් ප්‍රසාද වශයෙන් නිකුත් කිරීම. සාමාන්‍ය කොටස් 25000ක් ප්‍රසාද වශයෙන් නිකුත් කිරීම. ප්‍රසාද වශයෙන් නිකුත් කිරීම. සාමාන්‍ය කොටස් 25000ක් ප්‍රසාද වශයෙන් නිකුත් කිරීම. right. ඊළඟ ප්‍රසාද නිකුත අපි ප්‍රාර්ථනිත කරමු අවසන් වශයෙන්. ප්‍රසාද නිකුත හර ප්‍රකාශිත ප්‍රාර්ථන මේ ගන්නවයි 1250 ප්‍රසාද නිකුත හර ප්‍රකාශිත ප්‍රාර්ථන. මේකට වැඩ කරන්න ප්‍රසාද නිකුත ගිණුම. ප්‍රසාද නිකුත ගිණුම 1250. මේකත් මෙහෙනවා දැන් නේ 1250ට එකත් වහමු. හරි. ප්‍රසාද නිකුත ගිණුම හර ප්‍රකාශිත ප්‍රාර්ථන බැ. ප්‍රසාද නිකුත හර ප්‍රකාශිත ප්‍රාර්ථන බැ. right. ජනසරාලිය අවසාන ජනසරහ. ප්‍රසාද නිකුත හර 1250යි ප්‍රකාශිත කොටස් ප්‍රාර්ථන. ප්‍රකාශිත කොටස් ප්‍රාර්ථන. බැර 1250. ප්‍රසාද නිකුත ගිණුම හර ප්‍රසාද නිකුත හර ප්‍රකාශිත කොටස් ප්‍රාර්ථන බැ. ප්‍රසාද නිකුත හර ප්‍රකාශිත කොටස් ප්‍රාර්ථන බැ. ප්‍රසාද නිකුත හර ප්‍රකාශිත කොටස් ප්‍රාර්ථන බැ. සලක්ෂ මොකද්ද? ප්‍රසාද නිකුතව ප්‍රාර්ථනිත කිරීම. ප්‍රසාද නිකුතව ප්‍රාර්ථනිත කිරීම. හරි. දැන් ඒක ආයෙ මොකක්ද දාන්නේ? ඉහත ගනුදෙනු වාර්තා කිරීමට ජන සටහන් ඉහත ගනුදෙනු වාර්තා ලෙජර් කිරීම පිළිගන්න කිරීම ආයතරයි නේද? මූල තත්ත්ව ප්‍රකාශ උද්ෘතය අහන්නේ නැහැ නේ කියන්නේ. එහෙනම් මේකේ ශේෂකල අවසන් කරන්නේ. ප්‍රකාශිත කොටස් ප්‍රාර්ථනය පෙන්නනවා 7500ක්. හඳවාගත් ඉපේ මෙනවා 1750. 1750. එච්චරයි එකෙන් අහන්නේ නේ. හරි. ඒ අපි අවසන් කරේ 25 වෙනි අභ්‍යාසය. දැන් අපිට තියෙන මෑත කාලේ ආපු කෙටි ප්‍රශ්න ටිකක් කතා කරන්න. මෑත කාලේ ආපු කෙටි ප්‍රශ්න ටිකක් කතා කරන්න. විනාඩි 52ක් ඉවරලා තියෙනවා. හරි. 10 පහ වෙලා අපිට විනාඩි 7-8ක් යනකොට ඉවර කරගන්න පුළුවන්. හරි. නැත්නම් දැන් ඊළඟ දවසේ ආයෙ මේක අපිට තව පැයක් කරපුවාම අවසාන ගිණුම් ටික අපිට පටන් ගන්න පුළුවන් දැන් ලබන සතියේ.
හරි මම ටියුට් එකක් දෙනවා ආය. එතකොට මේ විදිහට කරගෙන යන්න පුළුවන් නේ. දැන් කොහොමත් මේ නොවැම්බර් මාස විභාගෙ ස්ථිරයි දැන්. ඒක ආය සුවර් එකටම තියෙනවා. ඒ නිසා දැන් කල්යරලා ඉන්න බෑ. තුරු ටික කොහොම හරි කරන්න එපේ. සභාගම් ටික හරි හේ යනවා. ඊළඟට සෙනසුරාදා අපි ආන්තරික පෙරියඩ් දැන් බොහෝ දුරට ඉවරයි. අපිට ආයෝජන තීරණ පාඩම් පොඩි පාඩමක් සහ මුදල් ප්‍රවාහ ප්‍රකාශයේ අනුපාත ටිකයි කරගන්න ඕනේ. හරි. ඒවත් ඉතින් අපි කොච්චරවත් අභ්‍යාස 20ක් 30ක් එක කරන්නේ. ඒ පාඩම් වලට හිතියාගෙන ඒ අකුණු ප්‍රමාණය කොහොමවත් ගන්න පුළුවන් විභාගෙ. හරි 26 වෙනි ප්‍රශ්නට යන්න 26 2021 3.30ක දින අවසන් වර්ෂයේදී සමාගමක් කොටසක් රුපියල් 30 බැගින් සාමාන්‍ය කොටස් ලක්ෂයක් නිකුත් කරා. මුළු මුදලද සමග කොටස් 1,50,000 අයදුම්පත් හම්බුණා. සමාගම කොටස් ලක්ෂයක් සමානුපාතික විභාජනය කර අතිරික්ත මුදල් අයදුම් කරමිට අපසු යවුවා. පහත සඳහන් දෑ සඳහා ජන සඳහා ලියා දක්වන සල්ලක්ෂ අවශ්‍ය නොවේ. අයදුම්පත් සමග ලැබීම. කියද අයදුම්පත් 1,50,000 වැඩි කිරීම 30. අයදුම්පත් 1,50,000 ප්‍රතිස්ථාව 30යි. 1 2 3 4 5 බිඳු 5ක් දැම්මාකට 45යි. ලක්ෂ 45යි. ඔලියන්. මුදල් හර කොටස් නිකුත් බැර. අයන්නට උත්තරේ. අයදුම්පත් සමග මුදල් ලැබීම. මුදල් හර ලක්ෂ 45යි. 45.5යි. මුදල් හර ලක්ෂ 45යි. කොටස් නිකුත් බැර ලක්ෂ 45යි. මුදල් හර ලක්ෂ 45යි. කොටස් නිකුත් බැර ලක්ෂ 45යි. මුදල් හර කොටස් නිකුත් බැර. මුදල් හර කොටස් නිකුත් බැර. ලක්ෂ 45යි. හරි ලක්ෂ 45යි. මුදල් හර කොටස් නිකුත් බැර. ඒ අයදුම්පත් සමග ලද මුදල් නේ. ඊළඟට කොටස් විභජනය කිරීම. අපි දැන් අයදුම්පත් 1,50,000ක් පමණට දෙන්නේ කොටස් ලක්ෂයනේ. නිකුත් කරන්නේ ලක්ෂය. එහෙනම් ලක්ෂය වැඩි කරන්න කීයද? 30 ලක්ෂ 30යි. 3.6ක්. ලක්ෂ 30ක් දාගන්න. කොටස් නිකුත් හර ප්‍රකාශිත ප්‍රාර්ථන බැඳ වෙන දෙනස. ඒ වගේ තමයි පහට අහන්නේ. කොටස් නිකුත් හර ලක්ෂ 30යි. ප්‍රකාශිත ප්‍රාර්ථන බැඳ ලක්ෂ 30යි. කොටස් නිකුත් හර ප්‍රකාශිත ප්‍රාර්ථන බැඳ. කොටස් නිකුත් ගිණුම හර ප්‍රකාශිත ප්‍රාර්ථන බැඳ. කොටස් නිකුත් ගිණුම හර ලක්ෂ 30යි. ප්‍රකාශිත ප්‍රාර්ථන බැඳ ලක්ෂ 30යි. කොටස් නිකුත් හර ප්‍රකාශිත ප්‍රාර්ථන බැඳ. ලකුණු 4ක ප්‍රශ්නයක්. ඔක කෙටි වස්තු පත්‍රයේ තිබු ප්‍රශ්නයක්. හරි. එහෙනම් 27ට යන්නේ. ප්‍රශ්නාංක 27. හරි 10ට එම ක්ලාස් එකක් නෑ ළම ඉන්නේ තියනවද? අවිස්ක දිනන 10ට. නෑ නේද? 10 12 ත් ගන්න කොහොමද? 12 වෙනි ප්‍රශ්න. අද නෑ අද විතරයි. වෙලාවට. අද ඉරිදා නිසා නිවාඩු දවස් නේ. 27 වෙනි ප්‍රශ්න. ඒ උදේවරුේ ක්ලාස් දාගත්තා නම් ලේසි නේද? උදේවරු තමයි ගොඩාක් කරන්නේ. හවස 5න් පස්සේ ක්ලාස් නෑ එකක්වත්. ඉතින් ඒක ඔය දාගත්ත හදිස්සිය බැරි වුණොත් තමයි රැට දාගන්න ඉතින්. සීමිත නිලෝපද සමාගමේ 2021 4 දිනට ශේෂ පැවතුණා. ප්‍රකාශිත ප්‍රාග්ධනය සාමාන්‍ය කොටස් 100යි 2000යි. දහස් වලින් ගන්න. ඔව්. දෙයට මොකද? දෙයටත් දාලා තියෙනවා. හරි. බැලන්ස් කරන්න ඕනේ තින්නේ. හරි. ඒතකොට ප්‍රකාශිත කොටස් ප්‍රාද සාමාන්‍ය කොටස් 100යි 2000යි. රඳවාගත් තිබි මට 100. මේක අහන්න මොකද්ද? ඉහත කොටස් නිකුත් කිරීම නිසා සිදු මුදල් ශේෂය වැඩි වීම. සහ 21 3.30ක දෙන්න හිමිකම. හිමිකම කියපුවම ඔක්කොම අයිතිය. කොටස් ප්‍රාර්ථනා කියලා විතරක් ඇහුවොත් ප්‍රාර්ථනා විතරක් ලියන්න ඕනේ. හිමිකම කියලා ඇහුවොත් ප්‍රාග්ධනයේ සංචිත සියල්ලම ගන්න ඕනේ. හරි බලමු. දැන් අපිට කියනවා මෙහෙම 2021 9 දින සමාගම කොටසක් රුපියල් 20ක ප්‍රතිස්ථාවකට රුපියල් ලක්ෂ 4ක රඳවාගත තිබීම ප්‍රාර්ථනා කරා. රුපියල් ලක්ෂ 4ක රඳවාගත තිබීම ප්‍රාර්ථනා කරා. එතන ආයි කොටස් ගන්න හොයලා එහෙම වැඩි කරන්න යන්නේ රුපියල් ලක්ෂ 4ක් නෙවෙයි. දැන් ඉස්සලා අපි කොටස් ගන්න දුන්නෝනේ ප්‍රතිස්ථායෙන් වැඩි කරලානේ රුපියල්ලාගේ වෙනම හොයාගත්තේ. දැන් මේක කියන්නේ මෙහෙමයි.
රුපියල් 20ක ප්‍රතිස්ථාවකට රුපියල් ලක්ෂ 4ක රඳවාගත් ඉපයුම් ප්‍රාර්ථනිත කරා. දැන් මේ කටු සටහන් හදලා මේවා ගන්න තියෙන්නේ. ඔන්න ප්‍රකාශිත ප්‍රාර්ථනා කීයක් තියෙනවද? ප්‍රකාශිත ප්‍රාර්ථනා තියෙනවා රඳවාගත් ඉපයුම තියෙනවා. එතකොට මේකේ දැනට තියෙන දහස් වලින් ප්‍රකාශ ප්‍රාර්ථනා 2000යි නේද? රඳවාගත් ඉපයුම වල 800ක් තියෙනවා ශේෂ. ඔය දෙක දැන් තියෙන්නේ. මේක කෙටි ප්‍රශ්නයක්. පොඩි ලකුණු 4ක් ගන්න මේ. දැන් මොකද වෙන්නේ? අපි රඳවාගත් ඉපයුම් ප්‍රාර්ථනිත කරා කීයක්ද? රුපියල් ලක්ෂ 4. රුපියල් ලක්ෂ 4යි. ඒක දහස් වලින් 400ක්. මේකෙන් 400ක් අඩු වෙලා ප්‍රාර්ථනයට 400ක් එකතු වෙනවා. රඳවාගත් ඉපයුම් හර ප්‍රකාශිත ප්‍රාර්ථන බැර. ඒක තේරුණාද? රඳවාගත් ඉපයුම් හර ප්‍රකාශිත ප්‍රාර්ථන බැර. ඒ රඳවාගත් ඉපයුම් ප්‍රාර්ථනිත කරේ ප්‍රතිස්ථාව මුළු ප්‍රතිස්ථාව ලක්ෂ 4යි කියන එක තමයි 400 කියලා ගත්තේ. දැන් ඊළඟට කියන මෙහෙම 20 12 31 දෙන්න පැවති සෑම කොටස් 12කට මික බැගින් රුපියල් 10 ප්‍රතිස්ථාවකට හිමිකම් නිකුතුවක් සිදු කරා. පොඩ පුළුවන් නම් කියන්න බෑනේ හිමිකම් නිකුතුවේ අගය කීයද කියලා. 20 12 31 දෙන්න පැවති සෑම කොටස් 12ට මික බැගින් 12ට එක බැගින් රුපියල් 10ක ප්‍රතිස්ථාවට හිමිකම් නිකුතුවක් කරා. අර කියන්න බෑනේ හිමිකම් නිකුතුවේ රුපියල් අගය කීයද? හිමිකම් නිකුතුවේ රුපියල් අගය කීයද? හිමිකම් නිකුතුවේ රුපියල් අගය හොරලා කියන්න. කීයද හිමිකම් නිකුතුවේ රුපියල් අගය? හා එවද? බලන්න. හිමිකම් නිකුතුවේ රුපියල් අගය. උත්තර 10 වෙලා. උත්තර හදන්න. හිමිකම් නිකුතුවේ රුපියල් අගය කීයද? ඔව්. කීයද අවශ්‍ය? අමාරුද හදන්න? හිමිකම් නිකුතුවේ රුපියල් අගය කීයද? ඔන්න තිරේ ඇරියා දැන්. මේ උත්තරේ 100යි. කොහොමද වෙන්නේ? මේක ටක් ගාලා හදාගන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් බලන්න අර උඩ විස්තරය ඇතුලේ ප්‍රකාශිත සාමාන්‍ය කොටස් රුපියල් 2000 කියන දර කොටස් කීයක් තිබ්බද? දහස් වලින් කොටස් 100ක් තිබ්බා. කොටස් 100ක් තිබ්බා. ඒක හරියද? එතකොට දැන් මෙතන මේ රඳවාගත් ඉපින් ප්‍රාර්ථනිත කරණයට 400ක් දහස් වලින් දුන්නේ
කොටස් කීයක් වෙනුවෙන්ද? කොටස් කීයක් වෙනුවෙන්ද? දැන් ඊතර කිව්ව නේද? අපි හැදුවේ තමයි. රුපියල් 400ක ප්‍රතිස්ථාප 1000 වලින් 400යි. එක කොටසක් කීය ගානද? බලන්න පළවෙනි ඡේදය කියවන්නේ. 2021 930 දින සමාගම කොටසක් රුපියල් 20 ප්‍රතිස්ථාපකට රුපියල් 4,00,000ක රඳවාගෙන තිබුණු ප්‍රාථමික කරා. දැන් අපි 400ක් කියලා ගත්තේ 1000 වලින්නේ. ඒතර 1000 වලින් 400ක් වෙන රුපියල් 20 කොටස්. ප්‍රතිස්ථාප 20යි. ඒතර එතන කොටස් කීයක් තිබ්බද? 420 බෙදුව කොටස් 20යි මේ. මේ කොටස් 20යි. එතකොට 100ක් තිබු කොටස් වලට සංචිත ප්‍රාද්දරකරණයෙන් කොටස් කීයක් එකතු වුණාද? 20ක් එකතු වුණා. දැන් කීයද? 120යි. 120යි. ඒකට 12 පංගුවර තමයි හිමිකම් නිකුතු කරන්නේ. ඒකෙන් 12 පංගුවට හිමිකම් නිකුතු. එතකොට 120ට 12 පංගුවක් කියන්නේ කොටස් 10යි. කොටස් 10 එක කොටස ප්‍රතිස්ථාප වෙනම දීලා තියෙනවානේ. මෙතන 2020 1231 පැවති සෑම කොටස් 12කට මික බැගින් රුපියල් 10 ප්‍රතිස්ථාපයට හිමිකම් නිකුතුවක් සිදු කරා. හිමිකම් නිකුතුවක් සිදු කරා. දැන්ද සිටින කොටස් හිමියන් විසින් සියලු හිමිකම් කොටස් සඳහා දායක වුණා. ඒ කියන්නේ ඔක්කොම ගත්තා නේ. දැන් 10 වැඩි කිරීම රුපියල් 10 තමයි මෙතන උත්තරේ හැටියට 100ක් කියලා ගන්න තියෙන්නේ. 100ක් කියලා ගන්න තියෙන්නේ. ඔක හොයාගන්න ඕනේ. නේද තේරුණාද? කොටස් 100ක් තමයි 10 වලින් මුලින් තිබ්බේ. මෙතන සංචිත ප්‍රාද්දරකරණය 400ක්යි 20 කොටස් 10 වලින් හදන්න ඕනේ. මෙතන කොටස් 20ක් වැඩි වුණා 120යි 120ට දැන් මේ ප්‍රසාදනය ගොතුෙන් පස්සේ තමයි හිමිකම් නිකුතු කරන්නේ. එතන මේ 20 ඇඩ් වෙන්න බෑ මේ. 120ට 12න් පංගුවක් 10යි. රුපියල් 10ක 100යි. එනම් හිමිකම් නිකුතු අපි අවසන් කරනවා. මේකේ මුදල් හර වෙනවනේ. මුදල් හර වෙනවා 100ක්. හිමිකම් නිකුතු ගෙනමට 100ක් බැර වෙනවා නේද වගේ. හිමිකම් නිකුතු. මුදල් ගෙනමේ 100යි. මුදල් හර හිමිකම් නිකුතු බැර හිමිකම් නිකුතු හර ප්‍රකාශිත ප්‍රාර්ථන බැර. ප්‍රකාශිත ප්‍රාර්ථන. මේකට එකතු වෙනවා තව 100ක් හිමිකම් නිකුතු. මේ ප්‍රසාද නිකුතු. ප්‍රසාද නිකුතු 400ක් එකතු වෙනවා හිමිකම් නිකුතු 100ක් එකතු වෙනවානේ. දැන් උත්තරේ තියෙනවා. දැන් බලන්න පහත දැන් අතව එකක් තියෙනවා ලාභේනේ. 21 331 අවසන් වර්ෂයේ ලාභය. දැන් මේ වර්ෂයේ ලාභය මෙතෙන් එකතු කරන්නේ. මේ පරණ ලාභයන් නෙමෙයි තියෙන්නේ. මේ ලාභයෙන් අයින් කරපේකනේ මේ වර්ෂයේ ලාභයත් විතර එකතු කරන්නේ. වර්ෂයේ ලාභය. වර්ෂයේ ලාභය 300ක් ගන්න දීලා තියෙනවා. මේ විභාග ගණන්. වර්ෂයේ ලාභය 300ක් දීලා තියෙනවා. දැන් අහන ප්‍රශ්න උත්තර කියන්න පුළුවන්. අයන්න ඉහත කොටස් නිකුත් කිරීම නිසා සිදු මුදල් ශේෂය වැඩි වීම. මෙන්න මෙච්චරයි මුදල් ශේෂය වැඩි වීම. හිමිකම් නිකුතුවේ මෙතරනේ මුදල් වැඩි වෙන්නේ. හිමිකම් නිකුතුවේ විතරයි මුදල් වැඩි වෙන්නේ. එහෙනම් 100යි කියන්නේ ලක්ෂයයි කියලා තමයි දාගන්න. අයන්න ලක්ෂයයි. 100යි කියලා අපි 1000 වලින් ගත්තේ. උත්තරේ ලියද්දි 1000 වල ලියනවා නම් 1000 කියලා දාලා ලියනවා නැත්නම් ලක්ෂය කියලා දාන්න. ඔව් ඊළඟට කියන්නකෝ 21 331 හිමිකම හොයන්නේ කොහොමද කියන්නේ? හිමිකම හොයන්න දැන් හිමිකම කියන්නේ මුළු හිමිකමනේ තන්නේ. කොටස් ප්‍රාදන විතරක් නෙවෙයි. මේ කොටස් ප්‍රාදන සංකිතය දෙක එකතු කරලා ගන්න. ඒක තමයි මුළු හිමිකම කියලා කියන්නේ. හරි හිමිකම කියපුවහම මේ ඔක්කොම අයිති වෙනවා. කොටස් ප්‍රාදන විතරක් ඇහුවනම් එමහයි. මෙතන කීයක් තියෙනවද 2500ක් තියෙනවා. මේකේ ශේෂි කීයද කියන්න? 8යි 3යි 11යි 1100යි 800යි 800යි. එහෙනම් දැන් මුළු හිමිකම ගන්න. මුළු හිමිකම ගන්න 2500 ධන. ඒ කියන්නේ ප්‍රකාශිත කොටස් ප්‍රාදනය තියෙනවා 2500යි. ප්‍රසාදන නිකුතුවෙන් ප්‍රාදනය 400ක් වැඩි වුණා 10 වලින්. හිමිකම් නිකුතුවෙන් 100ක් වැඩි වුණා. 2500යි. හදවාගත්ත ඉපිම කියන්නේ ලාභ කියන මේ අවසාන ශේෂය 700ක් තියෙනවා. ඒක 3200.3. 3200.3. ආයන කොටස. 3200.3. මේ අර කෙටි ප්‍රශ්න හදද්දී අහුවුණා මම හිතේ. එතකොට නේද? ඔච්චරවත් තේරෙන්නේ නැතුව සමහරවිට නේද? right අවසාන පිටු. අවසාන පිටු. ඒකෙත් කෙටි ප්‍රශ්න තුනක් තියෙන්නේ. කෙටි ප්‍රශ්න තුනක්. මේ 28 වෙනි එක දිග ප්‍රශ්නයක්ද කෙටි ප්‍රශ්නයක්ද? ඒක කෙටි ප්‍රශ්නයක්. හරි? ඉරිගහන වස්සකට අපි යන්නේ තියෙන වර්ණ පහක් දීපු විභාග ප්‍රශ්නය මේ මෑත කාලින ආපු ප්‍රශ්නයක් ඒක. බලන්න කොහොමද කියවන්නේ. පළවෙනි උත්තරේ ගන්න කොහොමද කියන්නේ?
බලන්න 2023 3.31 දිනට සීමිත නිමාලි පොදු සමාගමේ මූල්‍ය ප්‍රකාශ වලින් පහත ශේෂ උපුටා ගත්තා. හොඳට කියවන්න ගන්න. හොඳට කියවන්න. හරිද? ප්‍රකාශිත ප්‍රාර්ථනය එකක් 10 බැගින් නිකුත් කළ සාමාන්‍ය කොටස් 80000යි. ඒලා හරින් ලක්ෂ 8 කියන්නේ 80000 10න් වැඩි කරනවා තමයි එන ඒ උත්තරේ එන්නේ. 80000 වැඩි කිරීම 10 ලක්ෂ 8යි කියලා ගන්න පුළුවන්. හරි. ප්‍රත්‍යයන සංඛ්‍ය ලක්ෂ 3ක් තියෙනවා. රඳවාගත් තිබෙන්නේ කියන්නේ ලාභ ගිණුමේ 4,50,000ක් තියෙනවා. හරිද? මේක අහන්නේ ප්‍රකාශිත සාමාන්‍ය කොටස් ප්‍රාර්ථන හිමිකමයි අහන්නේ. හිමිකම කියන්නේ ඔය ප්‍රාර්ථන සංඛ්‍ය ඔක්කොම. ප්‍රකාශිත ප්‍රාර්ථන. දැනට කීයක් තියෙනවද? 1000 වලින් ගත්තොත් දැනට 800ක් තිබේ. ශේෂය. ප්‍රත්‍යාගත සංචිතේ ප්‍රත්‍යාගත සංචිතේ 300ක් තියෙනවා. බැර. රඳවාගත් තිබෙන්නේ 450ක් තියෙනවා. මේ තුනම මොන ශේෂද? බැර ශේෂ. දැන් මේක කෙටි පස්සෙන් තමයි මම මේ ශේෂ කීක දාන්නේ නැහැ. නිකම්ම ඉලක්කම් ටික බැර පැත්තෙන් ලියාගත්තා. දැන් මේ ටික කරනවා. මොනවද කරන්නේ? 25යි එක කොටසක් රුපියල් 15 බැගින් කොටස් 20ක් ප්‍රසිද්ධ කොටස් නිකුතුවක් කරා. කොටස් 25ක් සඳහා අයදුම්පත් ලැබුණා. කොටස් සමානුපාතිකව විභාජනය කරා. ඔව්. එතකොට දැන් අපිට මේ ප්‍රාග්ධනය සහ හිමිකමට බලපාන ටික විතරක් දාගත්තොත් ඇති මේකනේ. ඔව්. දැන් කොටස් නිකුත් කරපුවාම අයදුම්පත් සමග ලැබෙනවා නේ. මුදල් හර කොටස් නිකුතු බෑ. අයදුම්පත් සමග ලැබෙන සල්ලි මුදල් හර කොටස් නිකුතු බෑ. ඊළඟට වැඩිපුර ලැබුණු ටික ආපසු යවනවා. කොටස් නිකුතු හර මුදල් බෑ. කොටස් නිකුතු හර මුදල් බෑ. ඊළඟට නිකුත් කරපු කොටස් ප්‍රමාණයෙන් සමාගමේ ප්‍රාග්ධනය වැඩි වෙනවා. නිකුත් කරේ කොටස් කීයද? 20ක් රුපියල් කීය ගානද? 15 ගාන. තේරුණාද? 20 වැඩි කිරීම 15 නේ. 20 වැඩි කිරීම 15 වෙන තමයි ප්‍රාග්ධනය වැඩි වෙන්නේ. එහෙනම් එතනින් 300ක් ප්‍රාග්ධනය වැඩි වුණා කියලා ගන්න පුළුවන්. කොටස් නිකුතු. කොටස් නිකුතු. අවශ්‍ය විතරක් ගන්න මේ. කොටස් නිකුතුව නිසා 300කින් ප්‍රාග්ධනය වැඩි වෙනවා. හරි නේද? 15 ගානේ කොටස් 20 නිකුත් කරන්නේ. ඒතර ප්‍රාග්ධනය වැඩි වෙනවා අපිට අවශ්‍ය නැහැ. ප්‍රාග්ධනය වැඩි වෙන 300කින් පමණයි. ඊළඟ බලන්න. ඊළඟ 2021 කතාවක් කියලානේ. 2021 එකයි එක 20යි 24යි එක. 20යි 24යි කියන්නේ මේ කොටස් නිකුතුට කලින් කියන එකනේ. ඒ දිනෙන් ඒක තේරුම් ගන්න පුළුවන්. 20යි 24යි එක දින පැවති සෑම කොටස් හතරකටම එක කොටස බැගින් රුපියල් 20 බැගින් නිකුත් කරමින් රඳවාගත් ඉපයුම් ප්‍රාග්ධනිත කරා. ඔව් 20යි 24යි කියන්නේ අර උඩ මේවනේ. දැන් මේ තියෙන්නේ 20යි 25යි එකනේ. 5යි එක ප්‍රසිද්ධ නිකුතු කරාට මේක අහු වෙන්නේ නැහැ. මේක නැතුව ගන්න කියන්නේ. 20යි 24යි එක පැත්ත සෑම කොටස් හතරකටම එක බැගින් 20 බැගින් රඳවාගත් ඉපයුම් ප්‍රාග්ධනිත කරා. එතන මෙතන උඩ කොටස් කීයක් තිබ්බද? 10 කොටස් 80ක් තිබ්බ 10 වලින්. මේ 80ට හතරට එක අනුපාතයක රුපියල් 20ක ප්‍රතිස්ථාපක. ඒ කියන්නේ 20යි 20 වැඩි කිරීම රුපියල් 20. රුපියල් 400. දැන් සංචිත ප්‍රාර්ථනා කරන එකත් වෙටි. ඔව් 2024 එක පැවැති සෑම සාමාන්‍ය කොටස් හතරට කියපුවා අර උඩම තියෙන කොටස් 80 කියන එකනේ. ප්‍රකාශිත කොටස් ප්‍රාර්ථනා එකක් 10 බැගින් නෝ නිකුත් කළ සාමාන්‍ය කොටස් 80000ක් කියලා දීලා තියෙනවා. එතන 80 වෙනි දහස් වලින් ගත්තොත්නේ. ඒ 80ට හතරට එක පංගුවක් කියන්නේ 20ක්. එක් කොටසක් කීය ගානද? රුපියල් 20 ගාන. රුපියල් 20 ගානේ රඳවා දීපියම් ප්‍රාර්ථනා කරනවා. ඒතකොට එතන කියනවා 400ක්. නේද? රඳවාගත් දීපියමින් 400ක් ගත්තා. ප්‍රකාශිත ප්‍රාර්ථනාවේ 400 එකතු කරා. ප්‍රසාද නිකුතුව මේ තියෙනවා. ප්‍රසාද නිකුතුව. තේරුණාද සංචිත ප්‍රාර්ථනාකරණය? ඔන්න ඔය විදිහට ගන්න පුළුවන්. සංචිත අඩු කරලා ප්‍රාර්ථනා වැඩි කරන්න පුළුවන් 400කින්. තවත් තියෙනවද? මේකත් දාන්න. 2021 3.31 අවසන් වර්ෂයේ ලාභය 600යි. ආයි වර්ෂයේ ලාභෙ මෙතන එකතු වෙනවා. වර්ෂයේ ලාභය. දැන් අපෙන් අහන ප්‍රශ්නේ මොකද්ද? වල පළවෙනි ප්‍රශ්නේ ප්‍රකාශිත සාමාන්‍ය කොටස් ප්‍රාර්ථනා බලන්න එකතු වෙනවා. 8යි 11යි 15 1500 ප්‍රකාශිත ප්‍රාර්ථනා. කොයි උත්තරේද? 3 4 දෙකේම 1500 නම් තියෙනවා. 3 4 දෙකේම 1500 තියෙනවා. අනිත් එක හිමිකම. හිමිකම කියන්නේ ප්‍රාර්ථනීය සංචිත ඔක්කොමනේ. මෙතන 300ක් තියෙනවා. මේකත් බැලන්ස් කරන්න බලන්න. 50යි 10යි 1050යි 5යි 6යි 4යි 10යි.
650. ඕම් බලන්න දැන් හිමික පොයින් හැටි 1500 දාන මෙතන ප්‍රත්‍යන සංචය 300 දාන රඳවාගත් පිපීම 650 50යි 8යි 14යි 2450 2450යි මුළු හිමික. දැන් උත්තරේ කීයද? දැන් උත්තරේ 1500යි 2450 කියන උත්තරේ 3. උත්තරේ 3. පේන් ප්‍රකාශිත ප්‍රාර්ථන 1500.3යි 10 වලින් ගත්ත 1500.3ක් කර දාගන්න. මුළු හිමිකම ප්‍රාර්ථන 1500 ප්‍රත්‍යන සංචය 300 රඳවාගත් පිපේ අවසාන ශේෂ 650. මේක ආරම්භක ශේෂය ඊළඟ ප්‍රසාදනික උතර මේකෙන් 400ක් ගත්තා. වර්ෂයේ ලාභයේ ගාණ එක තැනක දීලා තියෙනවා. 30යි කියලාද 600 කියලා එකක් සම්බන්ධ කළ ගන්න. හරි නේද? 2450. 1500 2450 කියන උත්තරේ 3. තුන්වෙනි උත්තරේ තමයි. ඒ ඔය විනාඩි දෙකෙන් හදන්න තියෙන කෙටි ප්‍රශ්නයක් ඕක. පිටු භාගයක්ම තියෙනවනේ ප්‍රශ්නේ. පිටු භාගයක් ප්‍රශ්න තියෙනවා. 2018 වගේ ප්‍රශ්නයක්. හරි. ඒක ඔය විදිහට හදලා ඒක අමාරුවක් නෑ අපි කරපු ටිකම තමයි තියෙන්නේ. සංකීර්ණ ප්‍රාර්ථනිකකරණය තියෙනවා. ඊළඟට අලුත් කොටස් විකිණීමක් තියෙනවා. පාලච්චි දාලා මෙතන එක තුවර ගන්න විතරයි තියෙන්නේ. මම බලලා ලකුණු ටික ගන්න ඕනේ. උත්තරේ 3. හරි. ඉතින් තනියම ඔය වගේ මට්ටමක කරන්න පුළුවන් හැකියාව වෙනකම් මේවා හදන්න ඕනේ. හදන්න ඕනේ. දවස් 7න් පන්ති ඉඳලම හරියන්නේ නැහැ. ඉතින් මේවා කරන්නත් කාලයක් වෙන් කර ගන්න ඕනේ. නැත්නම් ඉතින් විභාග ඉවරලා තමයි ඔය කරනවා පාඩම් කරන්න වෙන්නේ නේ. දවස් 7න් පන්ති නම් ඒකතු වෙනවා පාඩම් කරන්න කවුද? නේද? අදත් රෑ 7-8 වෙනකම් පන්ති හිටත් එසේමයි අනිද්දාත් එසේමයි නේද? හැමදාම එහෙම තියෙනකොට දැන් අපි ඔය එකතු කරගන්න නෝට් කියවන්නේ කොහොමද? විභාග ඉවරලා හිමීට ඉතින් නිවාඩු පාඩුවේ කියවන්න තමයි තියෙන්නේ. ආර්ථික විද්‍යාවෙන් තමයි කරන්නේ. හරි. කරන්න නම් ඉතින් හතර කොට ටිකක් කරලා ගන්න පුළුවන් නේද? පාඩම් කරගන්න දෙයක් නැහැ. අනිත් පැත්තෙන් නේද? BS එහෙම දෙනේවා. කොච්චර මේ අපි ඉගෙනුවත් විභාගෙ හෙට කියනකම් සිලබස් ඉවර වෙන්නේ නැහැ. ඒක වැඩේ තියෙන්නේ. නේද? කොච්චර ඉගෙනුවා සිලබස් ඉවර වෙන්නේ. පොදුම වැඩක් ඒක නේද? දවස් 7න් පන්තිත් තියෙන. මොනවා ගන්නද මන් දන්නේ. හරි. සිලබස් එකේ නැතිව තමයි ගන්න නැත්තේ. නැත්නම් ඔච්චර මොනවද කරන්නේ? 29 වෙනි ප්‍රශ්නේ. 29 වෙනි ප්‍රශ්නේ. ප්‍රශ්නාංග 29. හැදුවද උත්තර 29ට? තාම නැහැ. 2020 ගේ 3 දින සමාගමක් කොටසක් 20 බැගින් සාමාන්‍ය කොටස් 10000ක් අයදුම්පත් කැදවන ලදී. හරි. කොටස් 15000ක් සඳහා අයදුම්පත් ලැබුණා. දැන් 20 ගානේ 10000ක් නිකුත් කරන්න අයදුම්පත් කැදවන්නේ අයදුම්පත් 15000ක් ලැබුණා. 2021 ගේ 3.31 දී එම කොටස් සමානුපාතික විභාජනය කරා. සමානුපාතික විභාජනය කරා කියන්නේ නේද? වැඩි අයගේ ටික ආපස්සු වෙලා ඉතුරු අයට දෙනවනේ. හරිද? අතිරික්ත මුදල් අයදුම්තරට ආපස්සු යවන්නදී පහත් දය ගණනය කරන්න. ඒක නම් ලේසි බලමු අහල උත්තරේ. 21 ගේ 3.31 කට ප්‍රකාශිත ප්‍රාර්ථන වැඩි වීම කීයද කියලා අහනවා. අන්තිම උත්තරේ කියන්නේ. ප්‍රකාශිත ප්‍රාර්ථන වැඩි වීම. බින්දුත් එක්කම දාලා කියන්නේ. ඕනෙන් දග්ගාලා මේ ශනිකව කියන්න පුළුවන් වෙන්නේ. පොඩි ප්‍රශ්නයක් ඒක. තාඩ උත්තර. විසිදාහයි එකයි බින්දු 4යි පේන්නේ. ලක්ෂ 2යි. හොඳයි. ඔව් මෙච්චරයි. කොටස් 10000 නිකුත් කරන්නේ 20 ගානේ. දැන් අයදුම්පත් ලැබුණු ගාන වැඩක් නැහැ. නිකුත් කරන ගානට තව ප්‍රාර්ථනා වෙන්නේ ලක්ෂ 2යි. උත්තරේ ලක්ෂ 2යි. නේද? බින්දු හරියට දාගන්න අවශ්‍ය. ආපස්සෙ යනද අතිරික්ත මුදල කීයද? ආපස්සෙ යනද අතිරික්ත මුදල? දෙවෙනි. ආපස්සෙ යනද අතිරික්ත මුදල. ඒකෙන් ප්‍රසාදනිකුත් හිමිකම් නිකුත් ගන්නේ සාමාන්‍ය කොටස් නිකුත් වන්නේ. ලක්ෂයයි හොඳයි. ඒ කියන්නේ 5000 වැඩි කිරීම ඉස්සරනේ. 5000 වැඩි කිරීම ඉස්සර ලක්ෂයයි. මේකට 2යි මේකට 2යි ලකුණු 4ක් විභාගයෙන් හම්බෙනවා. හරි. කන්දක් නේද පල්ලමකුත් තියෙන්නේ බෑ නේද? ඒ වගේ අර අමාරු ගානක් තිබ්බම ලේසි ගානකුත් දෙනවා විභාගෙට නේද? උඩ එක ටිකක් අමාරුයි.
ඊට පස්සේ ලේසියෙන් හොයාගන්න පුළුවන් ගණක් දෙන්න. දැන් අපේ අය මොකද කරන්නේ? අර අමාරු එක ආපුවම උතරින් එහාට කිසි දෙයක් කරන්නේ. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. අමාරු ප්‍රශ්නයක් ආපුවම එතනින් නතර වෙනවා. ආය මොනවත් කරන්නේ නැතු පොතත් පහලා තියෙන නිදාගන්න එක තමයි කරන්නේ. ඒ කවුන්ස් වලට කැමති නැත්තේ ඒක. ගොඩාක් අය කවුන්ස් වලට කැමති නේද? කැමති නැති එකට තමයි වැඩියෙන්ම පන්ති වලට සම්බන්ධ වෙලා හදාගන්න ඕනේ නේද? ඒ වුණාට ඉතින් BS පන්ති තියෙනවා කිව්වොත් ඒකට ළමයි යන්නේ. නේද? ඒක ලොකුයි ඒ කවුන්ස් වලට වඩා. ළමයින්ගේ තේරීම තමයි ඒක. නේද? BS නම් ඉතින් පාඩම් කරලා හරි කොට දාගන්න පුළුවන් විශ්යක්. ඒ කවුන්ස් එකෙන් පාඩම් කරලා පුළුවන් නම් ලොකු දෙයක්. නේද? 30 අවසාන ප්‍රශ්න බලන්න. 2020 4 දිනට සමාගමක ප්‍රකාශිත සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනයේ කොටසක් 50 බැගින් නිකුත් කළ කොටස් ලක්ෂයකින් සමන්විත වේ. එතකොට කොටසක් 50 ගානේ කොටස් ලක්ෂයක් තියෙනවා. කොටස් ලක්ෂයක් තියෙනවා. මෙදින කොටසක් 40 බැගින් මෙදින කොටසක් 40 බැගින් සමාගමේ සංචිත වලින් රුපියල් ලක්ෂ 10ක් ප්‍රාග්ධනිත කරයි. රුපියල් ලක්ෂ 10ක් ප්‍රාග්ධනිත කරලා තියෙනවා. රුපියල් ලක්ෂ 10ක් ප්‍රාග්ධනිත කරා. 40 බැගින්. තවද 2021 3.31 පැවති සෑම කොටස් 5කටම එක බැගින් වන අනුපාතයට කොටසක් 30 බැගින් හිමිකම් නිකුතුවක් කරා. දැන්ට සිටින කොටස් කරවුන් විසින් සියලු හිමිකම් වලට දායක වුණා. පහසුන්දය ගණනය කරන්න. හිමිකමෙහි වැඩිවීම කීයද කියලා අහනවා. හිමිකම් නිකුතේ ලද මුදල කීයද කියලා අහනවා. හිමිකම් නිකුතේ ලද මුදල නම් ගැටලුවක් නැහැ නේ. පොඩක් ඒත් බලන්න එකේ ටිකක් ඉලක්කම් වල පොඩි අවුලක් තියෙනවානේ. දැන් මුලින්ම 2024 4 දිනට සමාගම ප්‍රකාශිත කොටස් ප්‍රාග්ධනයේ කොටසක් 50 බැගින් නිකුත් කළ කොටස් ලක්ෂයකින් සමන්විත වුණා. මෙතන බලන්නකෝ එහෙනම් වැඩි කරන්න. 1 2 3 4 5 6 බිංදු 6ක් පොදාගන්න. 5යි. ඔන්න කොටස් ප්‍රාග්ධන. 2024 දිනට සමාගම ප්‍රකාශිත සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනයේ කොටසක් 50 බැගින් නිකුත් කළ කොටස් ලක්ෂයකින් සමන්විත වුණා. එතකොට මේ ගානේ නේ ලක්ෂ 50 කොටස් ප්‍රාග්ධන තියෙනවා. මෙදින කොටසක් 40 බැගින් සමාගම විසින් එහි සංචිත වලින් ලක්ෂ 10ක් ප්‍රාග්ධනිත කරා. ලක්ෂ 10ක් ප්‍රාග්ධනිත කරා. ලක්ෂ 10ක් ප්‍රාග්ධනිත කරා. එතන ලක්ෂ 10ක් කියපුවාමනේ රුපියල් ලාගෙන දීලා තියෙන්නේ. රුපියල් ලක්ෂ 10ක් සංචිත ප්‍රාග්ධනිත කරා. සංචිත අඩු වෙලා ප්‍රාග්ධන වැඩි වෙනවා මේ ගානේ. හරිද? එතන කොටස් ගන්න බලමුනේ. එතන කොටස් ගන්න බලමු. දැන් මෙතන කොටස් ලක්ෂයක් තිබ්බනේ. ඔය ප්‍රසාදනිකුතේ කොටස් ගන්න කියන්න බලන්න. ප්‍රසාදනිකුතේ කොටස් ගන්න දැන් ලක්ෂ 10ක් නේ ප්‍රාග්ධනිත කරලා තියෙන්නේ. ලක්ෂ 10ක් ප්‍රාග්ධනිත කරලා තියෙන්නේ එක කොටසක් 40ක ප්‍රතිස්ථානවල නේ. එහෙනම් එතනින් කොටස් කීයක් වැඩි වෙනවද බලන්න. 4 2 8යි 20ට 5යි 25000. 25000 එතනින් කොටස් වැඩි වෙනවා. දැන් මුලින් අපිට 50 කොටස් ලක්ෂයක් තිබුණා නේද? ඒකෙන් ලක්ෂ 50ක් වෙලා තිබ්බා. ඊළඟට සංචිත ප්‍රාග්ධනිකකරණය කරන එක කොටසක් 40 ගානේ ලක්ෂ 10ක් ලක්ෂ 10ක් ප්‍රාග්ධන වැඩි වෙනවා. ප්‍රාග්ධන වැඩි වෙනවා සංචිත අඩු වෙනවා. හැබැයි අපිට ඊළඟට හිමිකම් නිකුතුවට දැනට තියෙන කොටස් ගන්න හොයාගන්න වෙනවා. තේරුණාද? හිමිකම් නිකුතුව සඳහා දැනට තියෙන සාමාන්‍ය කොටස් ගන්න හොයාගන්න ඕනේ. ඒතර කොටස් ගන්න හොයාගන්න මොකද කරන්න ඕනේ? තිබ්බු කොටස් වලට සංචිත ප්‍රාග්ධනිකකරණයෙන් ආපු කොටස් ගන්න එකතු කරන්න ඕනේ. තිබ්බු කොටස් ගන්නට සංචිත ප්‍රාග්ධනිකකරණයෙන් ආපු කොටස් ගන්න එකතු කරන්න. ඒතර සංචිත ප්‍රාග්ධනිකකරණයෙන් කොටස් කීයක් ආවද? මේ ලක්ෂ 10ක් නේ මුළු සංචිත ප්‍රාග්ධනිකකරණය. එක කොටසක් 40 ගන්න. එහෙනම් එතනින් කොටස් 25000ක් ඇවිල්ලා තියෙනවා. 25000ක් ඇවිල්ලා තියෙනවා. දැන් බලමු. දැන් කියනවා තවද 2021 3.31 පැවති සෑම කොටස් 5කට එක බැගින් වන අනුපාතයට කොටසක් 30 බැගින් හිමිකම් නිකුතුවක් කරා. දැන් කියන්න ඕන හිමිකම් නිකුතේ ලද මුදල ආකොටස උත්තර. හිමිකම් නිකුතේ ලද මුදලට උත්තරේ කියන්නේ. හිමිකම් නිකුතේ ලද මුදල කියලා කියන්නේ. ආයන ඉස්සලා හදාගමු හිමිකම් නිකුතේ ලද මුදල. හිමිකම් නිකුතේ ලද මුදල. හිමිකම් නිකුතේ ලද මුදල කීයද? ගානේ ගොඩාක් මම හදලා දුන්නා. හිමිකම් නිකුතේ ලද මුදල විතරයි අහන්නේ.
ඉතින් ගත්ත හැකි උත්තර. කො ඉක්මන. කීයද? කරුණු උත්තර දාන්න බලන්න හදපු එක. හොඳයි 7,50,000 හරි 7,50,000. ඒ කියන්නේ මේකනේ 2021 3.32 දෙන පැයදී සෑම කොටස් 5කටම එක බැගින් කොටසක් 30 බැගින් හිමිකන් නිකුතුවක් කරා. දැන් අහන්නේ හිමිකන් නිකුතුවේ රුපියල් කීයක් වැඩි වුණාද කියලා. මෙන්න කොටස් ගන්න 1,25,000ක් තියෙනවා. ඒ මුලින් පණේ කොටස් ලක්ෂයක් තිබ්බා. මං කියවනේ මේ සංචිත ප්‍රාර්ථනා කරන ලක්ෂ 10ක් ආවට එකක් 40 ගාන නිකුත් කළා ඒ ගාන ආවේ කියලා. එතන කොටස් විකුණලා තියෙන්නේ මේ ගාන. සංචිත ප්‍රාර්ථනා දිගලා දෙන්නේ කොටස් 25000. ඒ 1.25 තියෙන මේකට 5ට එක අනුපාතය. 5ට එකක් කියන්නේ කීයද? 25000යි 25000. 25 සරක් 5 125ක් කියන්නේ 25000. මේ 25000 නිකුත් කරන්න කීයක ප්‍රතිස්ථාපකද? 30 බැගින් 30 බැගින්. එහෙනම් උත්තරේ මේ බලන්න. 75යි 1 2 3 4. 7,50,000. හොඳයි උත්තරේ 7,50,000 හරි. ආ කොටස. 30 ආ කොටස දාගන්න. හිමිකන් නිකුත් වෙලා අද මුදල් 7,50,000. 7,50,000. 7,50,000. අවසාන ප්‍රශ්නේ අයන්න 2021 තුරයිසන හිමිකමේ වැඩිවීම කීයද කියලා අහන්න. හිමිකමේ වැඩිවීම. හිමිකමේ වැඩිවීම කීයද අපි ගන්න? ඔව්. දැන් හිමිකමේ වැඩිවීම කියන්නේ ඉස්සෙල්ලා හිමිකම ලක්ෂ 50ක් තිබ්බා. ලක්ෂ 50ක් තිබ්බා. නේද? මේ ගාන වැඩි වුණා කියලා එතන ගන්න බෑ. මෙතන තව එකක් මතක තියෙන්න ඕනේ. දැන් මෙතන මේ ලක්ෂ 10ක් සංචිත ප්‍රාර්ථනිත කරන්නේ නේද? සංචිත ප්‍රාර්ථනිත කරන්නේ. ඒ සංචිත ප්‍රාර්ථනිත කරන එක ප්‍රාර්ථන වැඩි වුණාට සංචිතත් අඩු වෙලානේ උතර ප්‍රාර්ථන වැඩි වෙන්නේ. තේරුණාද? සංචිත ප්‍රාර්ථනිත කරන්නේදී හිමිකවල බලපෑමක් නැහැ. සංචිත අඩු වුණා ලක්ෂ 10ක් හිමිකව ලක්ෂ 10ක් කරනවා. මේක ගන්න නැහැ ඒක. ගන්න නැහැ. ඒක ගන්න එපා. හරිද? මොකද සංචිත අඩු වෙලානේ ප්‍රාර්ථන වැඩි වෙන්නේ. එතකොට සංචිත අඩු වුණා කියන්නේ හිමිකව අඩු වෙනවා. ප්‍රාර්ථන වැඩි වුණා කියන්නේ හිමිකව වැඩි වෙනවනේ. ඒ නිසා ඒක බිඳුවක් වෙනවා හිමිකවේ බලපෑම. මේක ගන්න පුළුවන්. හිමිකන් නිකුතුවෙන් ප්‍රාර්ථන මේ කාර්ය වැඩි වුණානේ. එහෙනම් අපෙන් අහන්නේ 2021 තුරාදීසර හිමිකමේ වැඩිවීම කීයද? කීයද වැඩිවීම? වැඩිවීම මේ කාර්ය විතරයිනේ. ලක්ෂ 50 තිබ්බ එක මේ කාර්ය විතර වැඩි වුණා. අර සංචිත ප්‍රාර්ථන කරන එක ලක්ෂ 10කින් වැඩි වුණා කියලා ගන්න එපා. ඒක සංචිත අඩු වෙලා හිමික වැඩි වෙච්ච නිසා ඒකේ බලපෑම බිඳුවක් වෙලා තියෙනවා අන්තිමට. මේක විතරයි වැඩි වුණ තියෙන්නේ. එහෙනම් ඒකේ උත්තරේ කීයද? 7,50,000යි. උත්තර දෙක වෙන්නේ 7,50,000. හිමිකේ වැඩිවීමත් 7,50,000යි. හිමිකන් නිකුත් වෙලා අද මුදලත් 7,50,000ම තමයි. හරි. එහෙනම් අපි අවසන් කරමු. 10:00ටත් කිට්ටුයි. මේකමාරක් අපි කරා පැයක් කීවට. හරි. ඉතින් අපිට ඊළඟ දවසේ දැන් බාන්න කරා නම් මේක ඒ දවසේ ආයේ පාඩම පටන් ගන්න වෙන්නේ නැහැ. ඒ නිසා අපි ඊළඟ දවසේ අලුත් සමාගම් ටියුට් එකක් පටන් ගන්නෙ. සමාගම් අවසාන දිනුම් කෙලින්. අවසාන දින. ඉතින් අදට අවසන් කරමු.